දැන් මම ප්‍රශ්න අංක 9 වත් එක්ක ලෙජරේ වාර්තා කරනවා. දැන් හැමෝම පටන් ගන්න විදුලි ටික රෝල් කරගන්න. ප්‍රශ්න අංක 9 ලෙජරේ වාර්තා කරද්දී අපිට මුලින්ම ඕන වෙනවා ගිණුම් දෙකක්. පළවෙනි ගිණුම මුදල් ගිණුම. සමහර විට දැනටමත් මුදල් පාලන ගිණුම කියලා ගිණුම් නම් කරලා ඉවරනවා. නමුත් මම තවම එතෙන්ට ගියේ නෑ. මොකද පාලන ගිණුම මම කියලා දෙන්නේ මුදල් පාලන ගිණුම, ණය පාලන ගිණුම, ණය නෙවෙයි. ගෙවිය යුතු දෑ පාලන ගිණුම, ලැබිය යුතු දෑ පාලන ගිණුම මේ දේවල් කියලා දෙන්නේ පාලන ගිණුම් පාඩමත් එක්ක. ඒ හැම දෙයක්ම පළවෙනි පාඩමත් එක්ක පටවා ගත්තොත් අර ගිණුම්කරණය පිළිබඳව මූලික දැනීමක්වත් නැතුව පන්තිට ආපු අයට මේව අවබෝධ කරගන්න අපහසු වෙන නිසා මම සරලව කියලා දෙන්න තාම දන්න ඒව ලියුමට ගැටුමකුත් නැහැ. මම පළවෙනි ගිණුම නම් කර ගන්නවා මුදල් ගිණුම ලෙස රුපියල් 1000 වලින් කියලා පෙන්වනවා. හැම ගිණුමක් පාසාම 1000 වලින් කියලා පෙන්වන්න අවශ්‍ය නැහැ. සමහර අය උත්තරේවත් එහෙමත් කරලා වෙනවා. දෙවන ගිණුම ප්‍රාර්ථනා ගිණුම ලෙස නම් කරනවා. මම ඔයාලට සමීකරණයක් ලියලා පෙන්වන්නම්. අපි දන්නවා ගිණුම්කරණයේදී වත්කම් හා වියදම් වැඩිවීම ලෙජරේ හර පැත්ත පෙන්වනවා, අඩුවීමගේ ලෙජරේ බැල පැත්ත පෙන්වන්නේ. ඒ වගේමයි අනිත් දේවල් ප්‍රාර්ථනය, වගකීම්, ආදායම් මේ තුන් දෙනාගේ වැඩිවීම ගිණුමේ බැල පැත්ත ලියන්නේ, අඩුවීම ලියන්නේ ගිණුමේ හර පැත්තේ. මේ දික්ක සඳහන් කොට නැගීම අදාළතෙන් ආපු අය දෙකවර තේරෙන්නේ නැහැ. එයාලා අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ ටික බලන්න ඕන. දැන් ව්‍යාපාරයට අයිතිකරුගේ මුදල් ලැබුණම ව්‍යාපාරයේ මුදල් වත්කම් වැඩි වෙනවා කියන සමීකරණය ලියාගත්තා. වත්කම් වැඩි වෙනවා නම් ඒක ලියන්න ඕනේ ගිණුමේ හර පැත්තේ. මෙන්න මුදල් වැඩිවීම ලියන ගිණුම. එයාලෝ ඒක හර කරන්න. දිනේ 1.1 ලක්ෂ 9ක්. ඒකේ දෙවෙනි බලපෑම ලැබුණු මුදල අනාගතයේ අයිතිකරුට ගෙවන්න ඕන. අනාගතයේ ගෙවන්න තියෙන ශේෂණ අපි කියනවා අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂණ අපි කියනවා ප්‍රාර්ථනය කියලා. ඒ වැඩිවීම ලියන්න ඕනේ අදාළ ගිණුමේ බැල පැත්තේ. යනවා ප්‍රාර්ථන ගිණුම බැල කරනවා ලක්ෂ 9ක්. දැන් මෙතන ලියනවා හරවුනේ කවුද කියලා මුදල් කියලා විස්තරයට ලියනවා. මුදල් ගිණුමේ ලියනවා බරවුනේ කවුද කියලා ප්‍රාර්ථන. ඔන්න පළවෙනි දීප්ත බලපෑම. 1.3 මම දැන් පොඩ්ඩකට කලින් කතා කර දෙන්නේ. අයිතිකරුගේ පාවිච්චියට ලබාගෙන තිබූ ලීබඩු ව්‍යාපාරයට යොදවනවා. එහෙනම් ව්‍යාපාරයට නැවතත් තව වත්කමක් ලැබෙනවා. ලීබඩු කියලා වත්කම. ඒ අනුව ඒ වත්කම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ගන්න වෙනම ගිණුමක් ආරම්භ කරනවා. ලීබඩු ගිණුම. මේක වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක වැඩිවීම මේ බලන්න ගන්නෝනේ. වත්කම් වැඩිවීම හර. එහෙනම් වත්කම් ගිණුමේ හර කරනවා ලීබඩු වටිනාකම ලක්ෂ 4ක්. දිනය දෙනා කෙලවරින් 1.3 ඔන්න ලක්ෂ 4 ලියුවා. මේ වත්කම ලැබුණේ අයිතිකරුගෙන්. අයිතිකරුගේ මුදල් ගෙවලා අයිතිකරුගේ පාවිච්චියට ලීබඩු ගත්තා. ඊළඟට ඒක ව්‍යාපාරයට ගෙනල්ලා දුන්නා. දැන් අයිතිකරුගේ මුදල් ගෙවීම අපි වාර්තා කරගන්නේ අපි වාර්තා කරගන්නේ අයිතිකරුගේ ලීබඩු ලැබීම. අයිතිකරුගේ ලීබඩු ලැබුණම මොකද වෙන්නේ? ලීබඩු වත්කම වැඩි වෙනවා. අනිත් අතට අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඒ වැඩි වීම ගිණුම ලියන්නේ බැල පැත්තේ. යනවා ප්‍රාග්ධන ගිණුම බැල කරනවා දිනේ 1.3 400ක්. මෙතන ලියනවා ලීබඩු කියලා විස්තරයට. ලීබඩු ගිණුම ලියනවා විස්තරයට ප්‍රාග්ධන 1.5 ණයට සිදු කළ සේවා ආදායම රුපියල් 50000. සේවාවක් සපයනම ණයට අපි සමීකරණය සාකච්ඡා කළා. ඒකේ තේරුම අපි ආදායමක් උපයාගත්තා මුදල් ලැබුණේ නැහැ. එහෙනම් මම ආරම්භ කරනවා ගිණුම් දෙකක්. එකක් ණයගැති ගිණුම. මේක තමයි අපි කියනවා කිව්වේ ඉස්සරහට වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම. එහෙම ලියුවත් ගැටලුවක් නැහැ. දෙවනි ගිණුම සේවා ආදායම් ගිණුම. මට බෝඩ් එකේ තියාගන්න ඕන නිසා මම මෙතනින් ආරම්භ කරනවා සේවා ආදායම් ගිණුම. අපට සේවාව ලබාගත් පුද්ගලයා පොරොන්දු වෙනවා මුදල් ගෙවන්නම් කියලා. මුදල් ගෙවන්නම් කියලා පොරොන්දු වුණා නම් මෙයාගෙන් ණයගැතියගෙන් අපිට මුදලක් දැන් ලැබෙන්න තියෙනවා. ලැබෙන්න තියෙන දේක් අපි සලකනවා වත්කමක් වශයෙන්. වත්කමක වැඩිවීම ලියන්න ඕනේ ගිණුමේ හර පැත්තේ. එහෙනම් ණයගැති වත්කමේ වැඩිවීම ගිණුමේ හර කරනවා දිනේ 1.5. හර කරන ප්‍රමාණය 50000.
මේ වත්කම ඇති වුණේ කොහොමද? වත්කම ඇති වුණේ අපි ආදායමක් උපයාගත් නිසා. ඒ කියන්නේ අපි සේවාවක් සපයන මුදලක් උපයා ගන්න හිමිකමකටපත් වුණා. ඒ කියන්නේ ආදායමක් උපයාගෙන තියෙනවා. ආදායමක වැඩිවීම සිදු වුණොත් ඒක අදාළ ගිණුම ලියන්නේ බැර පැත්තේ. මම මෙතන රූල් කළේ සේවා ආදායම් ගිණුම ඒක වැඩිවීම බැර කරනවා. දිනේ 1.5 වටිනාකම 50000. මෙතන ලියනවා හරවණු කෙනාගේ නම විස්තරයට ණය ගැති කියලා. ණය ගැති ගිණුම ලියනවා බැරුමේ කවුද කියලා සේවා ආදායම්. ඊළඟට 1.8 කියනවා ණයගැතියන්ගෙන් එකතු කරගත් මුදල රුපියල් 30000. අන්න. මුදල් ගෙවන්න පොරොන්දු වුණා කීයද 50000ක්. මෙයා අපිට මුදල් ගෙවනවා කීයද රුපියල් 30000ක් 8 වෙනිදා. මුදල් ගෙවද්දී ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වැඩිවීම මුදල් ගිණුමේ ලියන්න ඕන. මුදල් වැඩිවීම ගිණුමේ ලියන්නේ හර පැත්තේ බව අපි දන්නවා. එයාම මුදල් ගිණුමට යනවා ආයේ දිනේ 1.8 හර කරනවා 30ක්. ඊළඟට මේ මුදල් ලැබුණේ කාගෙන්ද? ණයගැතියගෙන්. ණයට සේවාව සපයන විට ණයගැති ශේෂය වැඩි කළා. ඒ කියන්නේ ලැබෙන දින ශේෂය වැඩි කළා. එයා මුදල් ගෙවුවා. එහෙනම් දැන් ලැබෙන දින ශේෂය 30000කින් අඩු කරන්න ඕන. මෙයා ණයගැතියෙක් කියන්නේ වත්කමක අගේ අඩු වීම අදාළ ගිණුමේ ලියන්නේ බැර පැත්තේ. එයා ණයගැති ගිණුම බැර කරනවා 30000. මෙතන විස්තරයට ලියනවා හරවල කෙනාගේ නම මුදල් කියලා. මුදල් ගිණුමේ ලියනවා බැරුනේ කවුද? ණයගැති. අතක තියාගන්න ඕන අපි දිත්ත රූප සංකල්පය ඉගෙන ගත්තා. දිත්ත රූප සංකල්පය අනුව සෑම වටිනාකමකම අගය එක ගිණුමක හරවන විට තවත් ගිණුමක හෝ කීපයක බැර වෙන්න ඕනේ. ඒ කියන්නේ හරවුවොත් තවත් තැනක බැර වෙන්නම ඕන. 1.9 5000ක ණයගැතියෙකු පොත් වලින් කපා හැරීම. රුපියල් 5000ක ණයගැතියෙකු පොත් වලින් කපා හැරීම අපි එක වචනයකින් කියනවා බොල් ණය කියලා. ඒ කියන්නේ ණයගැතියාගේ පොත් වලින් ඉවත් කරනවා ඒ කරගන්න බැහැ කියලා හිතලා ඒනම මම ආරම්භ කරනවා තව එක ගිණුමක් බොල් ණය ගිණුමක්. බොල් ණය ගිණුමක්. මෙයා වියදම් ගිණුමක්. ණයගැතියාගේ කපා හැරීම බොල් ණය බවටපත් වෙනවා නම් මෙයා වියදම් ගිණුමක්. බලන්න වියදම් වැඩිවීම හර වත්කම් වගේමයි වියදම් වැඩිවීම හර දැන් වියදම් වැඩි වෙනවා. එනවා බොල් ණය ගිණුමක් හර කරන්න දිනය 1.9 යොදලා 5. මේ බොල් ණය කපා හරින්නේ ණයගැතියන්ගේ. එහෙනම් ණයගැති වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර එනවා ණයගැති ගිණුම බැර කරන්න 5. දිනේ 1.9 5. මෙතන විස්තරයට ලියනවා හරවුණු කෙනාගේ නම බොල් ණය. බොල් ණය කියන විස්තරයට ලියනවා බැරුනේ කවුද කියලා ණයගැති. බොල් ණය හර කරා ණයගැති ගිණුම බැර කරා. 1.15 අපි දැන් ටිකක් සමීකරණයේදීත් මේ ගැන වැඩිපුර කතා කරනවා. ගොඩනැගිලි කුලිය රුපියල් 50000ක්. අපි දැනගත්තා ඒකේ තේරුම මුදලින් ගෙවූ ගොඩනැගිලි කුලිය බව. මුදලින් ගෙවුවම වාර්තා කරන මුදල් ගිණුම අපිට තියෙනවා. මට තව එක ගිණුමක් ඕන වෙනවා. ගොඩනැගිලි කුලිය ගිණුම. ගොඩනැගිලි කුලිය ගිණුම. ගොඩනැගිලි කුලිය වියදම් ගිණුම කියලා ලියන්න පුළුවන්ද? පුළුවන්. ගැටලුවක් නැහැ. වියදම් ගිණුම කියලා ලියලා වරහන් ඇතුලේ ගොඩනැගිලි කුලිය ලියන්නද? එහෙම බෑ. මම මේ බෝඩ් එකේ කරපු ආකාරයට ලියන්න. ඊට වඩා වෙනස්කම් කරන්න යන්න එපා. ගොඩනැගිලි කුලිය ගිණුම නැත්තම් ගොඩනැගිලි කුලිය වියදම් ගිණුම. මෙයා වියදම් ගිණුමක් කිව්වා. වියදමක වැඩිවීම ගිණුම ලියන්නේ හර පැත්තේ. මුදල් ගෙවන විට වියදම වැඩි වෙනවා. වියදම් ගිණුම හර කරන්න. දිනය 1.15 50. ඒ වගේමයි මුදලින් ගෙවුවා. 50000 මුදලින් ගෙවුවා නම් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒක මුදල් ගෙවෙන්න යන්න ඕන. මුදල් කියන්නේ වත්කමක් වැඩිවීම හර කරනවා අඩුවීම බැර කරනවා. අපි මුදල් ගෙවීමේ පළවෙනි රූලට යන්නේ බැර පැත්තේ පළවෙනි රූලට යනවා. ඒ බැර පැත්තේ පළවෙනි රූල දිනේ දෙනවා 1.15 වටිනාකම ලියනවා 50ක්. මෙතන ලියනවා විස්තරයට අනිත් ගිණුමේ නම ගොඩනැගිලි කුලිය කියලා. ගොඩනැගිලි කුලිය ගිණුමේ ලියනවා විස්තරයට මුදල්. බැරෝ කෙනාගේ නම. 1.22 60,000ක් වටිනා ලී බඩු දඹුරු ලී බඩු සමාගමෙන් ලබා ගත්තා. ව්‍යාපාරයෙන් ප්‍රයෝජනෙට ලී බඩු ගන්නවා. ලී බඩු ගත්තම ඒක ලී බඩු ගිණුමේ වාර්තා කරන්න ඕන. මට උත්තරය කොහේගේ ලී බඩු ගිණුම් දෙකක් තිබුණා. අයිතිකරණයෙන් ගත්ත ලී බඩු වෙනම ලී බඩු ගිණුමක්වත් ණයට ගත්ත ලී බඩු තවත් ලී බඩු ගිණුමක්වත් ආරම්භ කරන්න බෑ.
සමජාතීය දේවල් වලින් තියා ගන්න එක ගිණුමක් පමණයි. ඒ අනුව ලී බඩු වැඩි වීම මේ ගිණුමේ ලියනවා. දින 1.1 60 ලී බඩු වැටුණා ලී බඩු ගිණුම 6. දඹුරු සමාගමෙන් ගන්නවා කිව්වේ. දඹුරු සමාගමෙන් කියන නමක් සඳහන් කළේ ඒක ණයටගත් බව දැනගන්න. ණයටගත් බව දැනගන්න නම් මම ආරම්භ කරනවා ණය හිමි ගිණුමක්. හැබැයි මෙයාගේ නම ණය හිමි පාලන කියලා ලියන්න බෑ. වෙළඳ කෙවිතුදා කියලා ලියන්න බෑ. මම පළවෙනි දවසක කිව්වා. පළවෙනි දවසේ නෙමෙයි. මේ සමීකරණ පාඩමට ආපු දවසේ මම කිව්වා. ණය හිමි වර්ග දෙකක් ඉන්නවා. එකක් වෙළඳ ණය හිමියක්. අපිට බාහන තොගයක් සපයන්නේ වෙළඳ ණය හිමියෝ. ගැනුම් ගිණුම තාම අපිට ඒකට ආවේ නෑනේ. දැන් පෙරේර කියන්නේ අපිට හමු වෙන පෙරේර ජනවාරි 29 එයා වෙළඳ ණය හිමියෙක්. ඒ කියන්නේ අපිට බාහන තොගයක් ණයට දෙන කෙනා. මේ දඹුරු සමාගම දෙන්නේ අපට ලී බඩු ව්‍යාපාරයේ පාවිච්චිට වත්කමක් සපයන කෙනෙක්. එයාට අපි කියනවා වෙළඳ නොවන ණය හිමියෙක් කියලා. එයාලා වර්ග දෙකක් වශයෙන් අඳුර ගන්න ඕනේ ගිණුම් කරන්නේදී. මොකද අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ණය හිමියන් සම්බන්ධ අනුපාත ගණනය කිරීම. එතෙන්දී අපි සලකා බලන්නේ වෙළඳ ණය හිමියන් පමණයි. මේ වගේ ව්‍යාපාරයේ පාවිච්චි ලබා දෙන වත්කම් ලබා දෙන ණය හිමියන් ඉතින් සැලකිලිට ගන්නෙ නැහැ. ඒ නිසා මේ ණය හිමියන් වර්ග දෙක පටලවා ගන්න එපා. ඊට වඩා වැඩිපුර ලෙහෙසි වාර පළවෙනි පාඩමේ ඉන්නේ. ඔයාලා ණය හිමි පාලන ගිණුම් පාඩම කියලා දුන්නම මේ පාලන ගිණුම් වලට ගියාට කමක් නැහැ. දැනට ඒ පුද්ගලයාගේ හෝ ආයතනයක නමකින් ගිණුමක් දුන්නොත් ඒ නමින් ගිණුම ආරම්භ කරන්න. ඒක ඔයාලා වැඩක් අහසු වෙයි. ඒ අනුව මම ආරම්භ කරනවා දඹුරු ලී බඩු සමාගම. දඹුරු ලී බඩු සමාගම ගිණුම. ලී බඩු වත්කම ලබා ගත්තම ලී බඩු ගිණුම මම 60කින් හර කරා. ඒක ගත්තේ ණයට ඒ කියන්නේ වගකීමක් ඇති වෙනවා. වගකීමක් වැඩි වීම ගිණුම ලියන්නේ බැර පැත්තේ. ඒ අනුව වගකීම් ගිණුම බැර කරනවා දිනේ 1.22 60ක්. මෙතන ලියනවා හරුවට කවුද කියලා ලී බඩු. ලී බඩු ගිණුම ලියනවා බැරවු කෙනාගේ නම. දඹුරු ලී බඩු සමාගම. ඊළඟට 1.29 පෙරේර මහතාගේ 1.28 දඹුරු ලී බඩු සමාගමට ගෙවනවා රුපියල් 10000ක්. අන්න 1.22 වගකීමක් ඇති වුණා. කීයද 60ක්. දඹුරු සමාගමට ගෙවන්නක් කියලා වගකීමක් ඇති වුණා. ඒ වගකීමෙන් නිදහස් වෙන්න අපි මුදල් ගෙවනවා කීයද දැන්ට 10000ක් 28 වෙනිදා. මුදල් ගෙවද්දී වගකීම නිදහස් වෙනවා අඩු වෙනවා. වගකීම් අඩුවීම වගකීම් වීම කොහෙද ලියන්නේ හර පැත්තේ. කියනවා මෙන්න වගකීම් වීම යා හර කරන්න. දිනේ 1.28 10ක්. අන වගකීම අඩු වුණා. වගකීම අඩු වුණේ කොහොමද? මුදල් ගෙවුණු නිසා. එහෙනම් ව්‍යාපාරේ මුදල් වත්කම අඩු වෙනවා බලන්න. වත්කමක් අඩු වෙනවා. එහෙනම් ඒ කිරිම ලියන්නේ කොහෙද? බැංක පැත්තේ. දැන් අඩු වෙන වත්කම මුදල්. එහෙනම් මුදල් කිරිමේ බැර කරනවා රුපියල් 10000ක්. දිනේ 1.28 10ක්. මෙතන ලියනවා හර වෙන්නේ කවුද කියලා. දඹුරු ලී බඩු. දඹුරු ලී බඩු සමාගමේ එනවා. එයා හරවන විට මෙයා හරවුණා කවුද බැරවුනේ කියලා. එතන විස්තරයට ලියන්නේ මුදල්. අනිත් කිරිමේ නම ලියුවා. 29 පෙරේරා මහතාගෙන් ගැනුම් රුපියල් 40000ක්. පෙරේර මහතාගෙන් ගැනුම්. මේක අදහස මම කිව්වා. මෙතන මුදල් ලබා ගැනීමක් නෙමෙයි කියවෙන්නේ බාණ්ඩ තොගයක් ලබා ගැනීම. ගිණුම් කරන්නේදී අපි මේ ගැනුම් කියලා අදහස් කරන්නේ බාණ්ඩ තොගයක් ලබා ගැනීම. එහෙනම් බාණ්ඩ තොගේ වටිනාකම ලියන්න අපට ඕන වෙනවා වත්කම් කිරීමක්. ව්‍යාපාරයේ බාණ්ඩ තොගය කියන්නේ වත්කමක්. හැබැයි මේ වත්කමේ අගය අපි ලෙටරේට ගන්නා විට අපි වාර්තා කරගන්නේ මෙන්න මේ ගිණුමේ. ගැනුම් ගිණුම. බඩු තොග ගිණුම කියලා වාර්තා කරගන්න එපා. ඒක ගැනුම් ගිණුම කියලා වාර්තා කරගන්න ඕන. මේක බාණ්ඩ තොගේ වැඩිවීම ලියන ගිණුම. බාණ්ඩ මිලදී ගන්නා විට තොගේ වැඩිවීම ලියන ගිණුම. එහෙනම් ඒක වත්කම් ගිණුමක්. බලන්න. වත්කම් ගිණුමක වැඩිවීම අදාළ ගිණුම ලියන්නේ හර පැත්තේ. ඒ අනුව ගැනුම් 40000 29 හර කරන්න. ඒක ගන්නවා කියුවේ පෙරේරගේ. එයා වෙළඳ ණය හිමියෙක්. එයාගේ නමින් ගිණුමක් ආරම්භ කරන්න. ඒක වඩාත් හොඳයි. පෙරේරාගේ ගිණුම. එයා ණය හිමියෙක්. අපිට බාණ්ඩ සපයන කෙනෙක් ණයට. අපිට ණයද බාණ්ඩ සපයනවා නම් ඒ අයට අපි මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. ඒකට අපි කියනවා
වගකීමක් කියලා පෙරේර කියන්නේ වගකීමක්. එහෙනම් පෙරේරගේ ශේෂය වැඩිවීම ලියන්න ඕන ගිණුමේ බැර පැත්තේ. එයනවා පෙරේර බැර කරන්න දිනේ 1.29 40. දැන් විස්තරයට ලියනවා මෙතන ලියන්නේ කවුද බැර වුනේ කියලා. පෙරේර ගිණුමේ ලියනවා කවුද හර වෙන්නේ කියලා ගන්නවා. 1.31 ජනවාරි මාසයට අදාළ එහෙත් මෙතෙක් මුදලින් නොගෙවූ ගොඩනැගිලි කුලිය රුපියල් 20000ක්. අන්න. ගොඩනැගිලි කුලිය වශයෙන් අපි 50000ක් ගෙවලා තියෙනවා. හැබැයි මේ මදි තව 20ක් ගෙවන්න ඕන. දැන් මම සමීකරණෙදිත් මේක කියලා දුන්නා. ගෙවුවත් නොගෙවුවත් ගොඩනැගිලි කුලිය වියදම වැඩි වෙනවා. කුලිය වියදම වැඩි වීම කුලිය වීමෙන් හර කරන්න ඕන. ඇයි? වියදම් වැඩි වීම හර. වියදම් වැඩි වෙද්දී හර නම් මෙන්න වියදම් ගිණුම මට එවපු අයගේ උත්තර එවපු අයගේ තිබුණා ගොඩනැගිලි කුලිය ගිණුම දෙකක්. ඇත්තම අයගේ එක වැරදි. ආ උත්තර දැන් චෙක් කරගන්න එකම ගොඩනැගිලි කුලිය ගිණුමේ හර වෙලා තියෙනවා. ජනවාරි 31. මේ 20000 ගෙවුවේ නැත්නම් අපි දැන් ගෙවන්න ඕන කියනවා 20000ක් අපි අයිති කරුට ගෙවන්නම් කියලා බැඳීමක් ඇති කරගෙන තියෙනවා. ඒක වගකීමක් ලෙස ගිණුම් කරන්නේදී හඳුන ගන්නවා. ගෙවන්න තියෙන දෙයක් බැඳීමක් වගකීමක්. ඒ වගකීම වැඩි වීම බැර. මොකක්ද ඒ ගිණුමේ නම? උපචිත ගොඩනැගිලි කුලිය. මේක තුලනය කරනවා නම් මම අද ඒ නිසා මම මෙහෙම පුරු කරන්නම්. උපචිත ගොඩනැගිලි කුලිය ගිණුම. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය ගිණුම. ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය කිව්වා උපචිත ගොඩනැගිලි කුලිය කිව්වා මේක මොකද්ද? වගකීම් ගිණුමක්. මෙයා වගකීම් ගිණුමක්. මෙයා වියදම් ගිණුමක්. වියදම් වැඩි වීම හර කියන සංකල්පයෙන් වියදම් ගිණුම හර කළා. අනිත් පැත්තේ වගකීම් ඇති වෙනවා. වගකීම් ඇති වීම කිව්ව මෙලියන්නේ බැර පැත්තේ ඊළඟ උපචිත ගොඩනැගිලි කුලියේ ජනවාරි 30ක බැර කරනවා 20ක්. මෙතන ලියනවා හරවුණු කෙනාගේ නම ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය කියන ලියනවා බැර උනේ කවුද කියලා උපචිත ගොඩනැගිලි කුලිය. හරි. ඔන්න මම සමීකරණයේ ගාතුරු ලෙජර් එක ගාතුරු වාර්තා කිරීම සම්පූර්ණ කළා. අඩුපාඩු හදාගෙන ඉක්මනින් තුලනය කරන්න පටන් ගන්න. අපි මේ කතා කරන්නේ 9 වෙනි ගාන. උපචිත ගිණුමක් කිව්වොත් වැරදිද? ඕවනේ වැරදි. ඒකනේ උපචිත ගොඩනැගිලි කුලිය කිව්වේ. උපචිත ගොඩනැගිලි කුලිය, උපචිත විදුලිය වගේ අපේ ව්‍යාපාරේ තියෙනවා ගොඩක් ගිණුම්. ඒ නිසා ඒ නමින් ගිණුම ආරම්භ කරන්න. උපචිත කුලිය කියලා එන්නේ නැද්ද? මෝ ඉතින් තියෙන ප්‍රශ්න අපේ කට්ටියට. උපචිත කුලිය නෙමෙයිනේ ගොඩනැගිලි කුලිය කියලා දාගන්න ගෝඩ කොම්බුව ගයන්න ඇලපිල්ල ඩයන්න ලිව්වම මොකද්ද වෙන්නේ නැනේ? සමීකරණ දාන ගමන් ගිණුම් වලට දාන එක ලේසියිනේ. ඔව් ඉතින්. එක වෙලාවට ඉතුරු වෙනවනේ. මොකද්ද? වෙලාවත් ඉතුරු වෙනවා. ඒක හරි. ප්‍රශ්න තියෙන පුතේ සමීකරණය මේකයි ලෙජරය ඔක්කොම මේක ඇතුලේ කවලම් කරගත්තම බෝඩ් දෙකක් ඕන වෙනවා. බෝඩ් දෙකක් ඕන වෙනවා කියන්නේ තව පෝකේ කැමරාවක් ඕන වෙනවා, තව ඇසිස්ටන්ට් ඕන වෙනවා, මීට වඩා ටෙක්නොලොජි එකක් ඕන වෙනවා. ඔයාට තිරේ ලොකුවට පෙන්වන්න. ඊට මීට වැඩි යවද මෙන්න මෙහෙම අපි කරගෙන යන්න. හරි. මම මුදල් ගිණුම තුලනය කරනවා. මුදල් ගිණුම තුලනය කරද්දී මම බලනවා කොහෙද වැඩි පැත්ත තියෙන්නේ කියලා. මුදල් ගිණුමේ හර පැත්තේ වැඩි වගේ 930ක් තියෙනවා. ඒ වගේම බැල පැත්තේ තියා ගන්නවා 930ක්. දැන් 900 එකතු කිරීම තිය 930 මෙතන ප්‍රකාශනය නිවැරදි. හැබැයි මෙතන මොකද තියෙන්නේ? 50 එකතු කිරීම 10 60යි නමුත් තියෙනවා 930ක්. එකතුවට ඇවිල්ලා. එහෙනම් 930 හැදෙන්න කීයක් ඕනද? එතන තමයි වෙනස ගන්න. ඒ වැඩේ කරන්නේ මාසයේ අවසාන දවසේ ජනවාරි 31. 5යි 6යි 7යි 13යි ඉතිරි 870ක් වෙනවනේ. මොකද්ද සර් ඒ කරේ? ඒ තමයි ගිණුම් කරනදී තුලනය කරන ලෙහෙසිම ක්‍රමය. ඉතින් වාට ඒක නුහුරු නම් වාගන්න මොකද? කැල්කියුලේටර් පාවිච්චි කරලා දීලා තියෙනවා 930න් අඩු කරන්න 60. මම ඉස්සර නම් මේක කොහොමද කරන්න කියලා පන්තිදී විස්තරාත්මකව කියලා 870 ගන්න ක්‍රමය. දැන් ඉතින් අවශ්‍ය නැහැ. කැල්ලක තියෙනවනේ. 930 ටයිප් කරාම එකකින් 60ක් අඩු කරාම 870 උත්තර එනවා. එතන විස්තර ලියන්න ශේෂය පහළ දෙගෙන ගියා. ශේපාගේ
ඊළඟට මේ පහළට ගෙන යන 1.30 නේ පාසය අවසාන දවසේ. ඊළඟට මේ අගේ දැන් මෙතන මෙහෙම පුතා මේ කියන්නේ මේ මුදල් ගිණුමක් කියන්නේ වත්කම් ගිණුමක්. මේ වත්කම් ගිණුම තුලනය කරන මොකද්ද හොයන්නේ? ඉතිරි වෙලා තියෙන මුදල් ශේෂය කීයද කියලා. ව්‍යාපාර ලැබුණ 930ක් එකකින් 60ක් වියදම් කරාම තව ඉතුරුනේ කීයද? 870ක්. ඒක තියෙනවනේ මොන පැත්තද? මුදල් ගිණුමක වැඩිවීම හරනේ. එහෙනම් හර ශේෂයක් අස තියෙන්න ඕනේ. හැබැයි වෙනස ගත්තම කොහෙන්ද? බැල පැත්තේ. බැල පැත්තට අපිට හරියක් නෑ වෙනස. ඒක ගෙනියන්න කොහොමද? හර පැත්තට. එහෙනම් හර පැත්තට යනවා ඊළඟ දිනේදී 2.1 ඊළඟ මාසෙත් තොරතුරු වල යන කලින් 2.1 අපි විස්තර ලියනවා ශේෂ ඉදිරියට ගෙන ආවා. ඊගේ ශේෂය. ශේෂ ඉදිරියට ගෙන ආවා කියලා ලියලා 870 ආයි ලියා ගන්න. හරි. අපි තුලනය කරමු ණයගැති ගිණුම. ණයගැති ගිණුම තුලනය කළොත් දැන් ණයගැති ගිණුමේ හර පැත්ත එකතුව වැඩි වගේ පේනවා. එහෙනම් මම වෙනස ලියන්න තව රූලක් ඉඳ තියලා බැල පැත්තෙන් එකතුව රූල් කරලා වටිනාකම ලියනවා 50 දෙපැත්තෙන්. හර එකතුව වැඩි 50 එක බැල පැත්තෙන් තියාගත්තා. දැන් බැල පැත්තේ 30ක් සහ 5ක් තියෙනවා. එකතුව 35යි. 35න් 50 ගන්න නම් තව එකතු වෙන්න ඕන කීයක්ද? 15. ඒ වැඩේ කරන්නේ මාසේ අන්තිම දවසේ ජනවාරි 31. විස්තර ලියනවා ශේපාගේ ශේෂය පහළට ගෙන ගියා ශේපාගේ. ඒක නෙමෙයි ජනවාරි 31 පාගේ ශේෂය බැල පැත්තෙන් ආවේ. එහෙනම් හර පැත්තට එනවා දිනේ ලියනවා 2.1 ශේඊගේ 15. මම දැන් තුලනය කරනවා ගොඩනැගිලි කුලිය ගිණුම. ගොඩනැගිලි කුලිය ගිණුමේ හර එකතුව තියෙනවා 70ක්. බැල පැත්තේ 70 ලියනවා. දැන් බලන්න බැල පැත්තේ කීයක්වත් කලින් ගණන් වල වගේ බැල වෙලා නැහැ. එහෙනම් 70 හැදෙන වෙනස වශයෙන් 70ක්ම ගන්න වෙනවා. ගන්න කවද ජනවාරි 31 ශේපාගේ. ඒක බැල පැත්තේ ලියුනේ. එහෙනම් හර පැත්තට එන්න ඊළඟ දිනේ එකතුවට යකින් 2.1 ශේඊගේ 70ක්ම ලියනවා. අපි දැන් ප්‍රාග්ධන ගිණුම තුලනය කළා. ප්‍රාග්ධන ගිණුම තුලනය කළොත් ලීබඩ ගිණුමකට ශේෂය යනවා. අපි එහෙනම් මුලින්ම ලීබඩ ගිණුම තුලනය කරමු. ලීබඩ ගිණුම තුලනය කළොත් සේවා ආදායම් ගිණුම මකන්න වෙනවා. මම සේවා ආදායම් ගිණුම මකනවා. මකලා රූල් කරන තුලනය කරනවා ලීබඩ ගිණුම. තුන්වෙනි රූල් එක තුනේ යනවා 460යි. බැල පැත්තේ 460 වෙනසත් 460 වෙනස ගන්න ජනවාරි 31 ශේපාගේ 460 එක ගත්තේ බැල පැත්තේ. එහෙනම් 2.1 හර පැත්තේ ශේඊගේ කියලා ලියනවා කීයක්ද? 460. යනෝ ලීබඩ ශේෂය 460. ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමේ බැල පැත්තේ එකතුව වැඩි 1300ක්. හර පැත්තෙත් එයාගෙම ලියා ගන්නවා 1300. 900යි 400යි 1300 එකතුව එයාගේ වගේ හර පැත්තේ ලියා ගත්තොත් ඒ හර පැත්තේ කීයක්වත් දැන් හර වෙලා නැහැ. එහෙනම් වෙනස ගන්නෙත් 1300. දිනේ ජනවාරි 31 ශේපාගේ යනවා බැල පැත්තේ යනවා 2.1 ශේෂය ඉදිරියට ගෙනාවා 1300. දැන් මේකේ තියෙනවා ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ බැල ශේෂයක් බව. දඹුරු ලීබඩු සමාගම. ඒකේ මම එකතු ලියන්නේ තුන්වෙනි රූලේ. වෙනස ලියන්න උලා පිටුවම තුන්වෙනි රූලේ එකතු ලියන්නවා. මේ එකතුන් දෙක ගන්න සමාන රූලක මේ එකතුවට ලියන්නේ හැම විටම එකම රූලේ මේ ආකාරයට එකම රූලේ ලියන්න. දැන් දඹුරු ලීබඩු සමාගමේ බැල ආගය වැඩි 60. ඒක දෙපැත්තෙම ලියනවා. වැඩි ආගය එකතුව වශයෙන්. දැන් හර පැත්තේ 10ක් දණ්ඩමක් තියෙනවා. එහෙනම් 60ක් හැදෙන තව 50ක් ඕන. ඒ 50 ගත්තේ ජනවාරි 31. විස්තරේ ශේපාගේ. පාගේ ශේෂය ලියන්නේ හර පැත්තේ. එයා ඊගේ ශේෂය ලියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. 2.1 බැල පැත්තට එනවා ශේඊගේ 50. තනි සටහනක් කියලා කිව්වම මම
තුලනය කරලා පෙන්නුවේ නැහැ. ඇයි ඉතින් ඒක තුලනය කරා මේ අගේම නේ බොල්ලයි කිව්වම ගමු. බොල්ලයි කිව්වේ පහක් තියෙනවා. ඒක බැලපැත්තේ පහ ලියනවා. වෙනසක් පහයි. පාගේ ශේෂය පහයි. ඊගේ ශේෂය ආයි පහයි. අර පහමනේ එන්නේ. ඒ නිසා මම මේක තුලනය කරේ නැහැ ශේෂ පිළිස්සම හතර ගණන් වලදී. දැන් ගණන් ගිනව ගත්තොත් ගණන් ගිනවේ හර එකතුව තියනවා 40ක්. ඒක බැලපැත්තේ 40 වශයෙන් ලියනවා. එතකොට පාගේ ශේෂය ගන්න වෙන්නේ 40යි. ආයි ඊළඟ දවසේ ඊගේ ශේෂය ගන්න වෙන්නේ 40යිමනේ. ඒ වගේ මේ නිසා මම තුලනය කරේ නැහැ. මේ වගේ ගණන් හදද්දී වගේ එක සතහනක් තියෙන ගිනුම් තුලනය කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔයා ශේෂ පිරික්සම හදන්න. හරි මම දැන් ශේෂ පිරික්සම හදන්න යන්නේ නැහැ. ඔයා ශේෂ පිරික්සම හදා ගන්න පුළුවන්. අපි යමු. එතකොට සර අලුතෙන් ආපු අයට ගිය සතියේ වීඩියෝ එක බලන්න. ශේෂ පිරික්සමක් හදනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඒක වාඩ එක වීඩියෝ එකක් බලපු ගමන් අනිවාර්යයෙන්ම අලුතෙන් ආපු අය මීට පෙර වීඩියෝ මම හිතන්නේ 14ක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ 14ක් බලන්න ඕන මොකදන බලන්න ඕන. නැත්තම් මැදින් පටන් ගත්තට වැඩ තේරුමක් නැහැ. ඒ අපේ වීඩියෝ ක්ලිප් එක නොදීන්නත් පුළුවන්. හරි අපි 13 වෙනි ගණනත් සාකච්ඡා කළා. දැන් තියෙන්නේ ප්‍රශ්නාංක 14. ඔව් ප්‍රශ්නාංක 14 තියෙන්නේ. ප්‍රශ්නාංක 14 සමීකරණයේ වාර්තා කිරීමක් කරනවා මුලින්ම. लिया गया कि आगे पोते प्रश्नांक 14 समीकरणीय सह आरंभक शेषය අපි ප්‍රශ්නාංක 14 ඉතින් සමීකරණ ලියාගත්තම ප්‍රාග්ධනයේ හිස්තනක් තියෙනවා. ඔයා හිස්තන තියලා හරියන්නේ නැහැ ප්‍රාග්ධනයේ වෙනස ගන්න ඕන. ප්‍රාග්ධනය බාහිර වගකීම් එක පැත්තක තියෙනවා අනිත් පැත්තේ තියෙනවා ලීබඩු තොග මුදල් ණයගති උපයාල් දහස් වලින් දැන් ඔයාගේ ටියුට් එකේ වටිනාකම් දීලා තියෙන්නේ සාමාන්‍ය අගයක් දහස් වලින් නෙමෙයි. එහෙනම් ඔය හැම ඉලක්කයක්ම 1000න් මෙතන ආරම්භක ශේෂයන් ලියා ගමු. ලීබඩු 50ක් තොග 30ක් මුදල් 20ක් ණයගති 20ක් ඊළඟට බාහිර වගකීම් තිබෙනවා 40ක්. දැන් මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ සමාන ලකුණෙන් කියවෙන්නේ දෙපැත්තේ අගය හැමදේම සමානයි කියලා. දැන් මේක 14 කියන්නේ අලුතෙන් ආරම්භ කළ ව්‍යාපාරයක් නෙමෙයි දැන්ටම පවත්වාගෙන යන ව්‍යාපාරයක්. දැන් පවත්වාගෙන යන ව්‍යාපාරයක මේ තියෙන වත්කම් ලීබඩු තොග මුදල් ණයගති. දැන් අහන්නේ බස කලින් අපි වත්කම් ලිව්වේ දකුණු පැත්තෙන් වම් පැත්තට ගියාම ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැහැ. කොහොම හරි හිමිකමයි වගකීම එක පැත්තක තියලා වත්කම් අනිත් පැත්තට ගෙනාවම ගැටලුවක් නැහැ. දැන් මෙතන මම කියමින් ඉන්නේ වත්කම් එකතුව හැම විටම සමාන වෙනවා මෙන්න මේ දෙක එකතුවට. එහෙනම් බලන්න වත්කම් කියන 50යි 30යි 80යි 80යි 40 120ක් තිබෙනවා. වත්කමගේ 120ක් නම් ප්‍රාග්ධනයේ හා වගකීම් වගේත් 120ක් එන්න ඕන. ඒකෙන් වගකීම් තියෙනවා 40ක්. එහෙනම් ප්‍රාග්ධන ශේෂය වෙනවා කීයද? 80ක්. 80ක් එනවා. ඒක හදා ගන්න. දැන් අපි වාර්තා කරමු තොරතුරු. ජනවාරි 1 50000ක සේවා ආදායමක් ලැබීම. දැන් කලින් ගන්නදී අපි ආදායම් තීරුවක් තිබුණ ආදායම් ලියන්න. එතකොට ආදායම් එකතු වෙන ආදායම් තීරුවට. නමුත් මෙතන අපිට ආදායම් තීරුවක් නැහැ. එහෙනම් මේ වෙන අවස්ථාවකදී අපි ආදායම් එකතු කරන්නේ විදන් ගලපන්නේ ප්‍රාග්ධනයට. ජනවාරි 1 දිනේ ලියන්න පැත්තකින් ආදායම් වැඩි වෙන විට හිමිකම වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. දෙවැනි එක ආදායම මුදලින් උපයාගත් දෙයක්. දැන් මෙතන කියන ආදායමක් ලැබුණොත් මුදල් ලැබුණා කියලා ඒක අපි අවබෝධ කරගන්න ඕන. ගල්දෙනුව ණයට සිදු වුණා නම් ඒක ණයට බව අගවන්න මොනවද හින්ට් එකක් තියෙනවා. ආයතනයක පුද්ගලයෙක් නමක් කියලා ණයට සිදු බව අගවනවා. නැත්නම් ණයට සිදු කිරීම කියලා කියනවා.
එහෙම නොවන හැම අවස්ථාවකම මේ සේවා ආදායම මුදලින් උපයාගත් බව අවබෝධ කරගන්න ඕන. යනවා මුදල් වත්කම එකතු කරගන්න 50. මුදල් ලැබුණා මුදල් වත්කම වැඩි වුණා. ඒක ලැබුණේ ආදායමක් කරහා ආදායම වැඩි වීම ප්‍රාග්ධනයට එකතු කළා. ඔන්න පළවෙනි ගණ්ඩ දුන්නා. ජනවාරි 2 රුපියල් 10000ක් හිමිකරු ව්‍යාපාරයට යෙදවීම. ඔන්න තව රුපියල් 10000ක් අයිතිකරු දෙනවා මුදල් වශයෙන්. ඒක අතිරේක ප්‍රාග්ධනය. එතෙන්දිත් වෙන්නේ ප්‍රාග්ධනයේ වැඩිවීම සහ මුදලේ වැඩිවීම. අන්න බලන්න ආදායමක් වැඩි වෙන විටත් මුදල් හා හිමිකම වැඩි වුණා. මුදල් සපයන විට අයිතිකරු විසින් ඒක ප්‍රාග්ධනයේ හා මුදලේ වැඩිවීමක් වශයෙන් සලකනවා. මතක නේද මම ගිය සතියේ උගන්වුවා ඔයාලට ආදායම් නිර්වචනය. ආදායම නිර්වචනය කරන්නේ කොහොමද? ධාරක අයිතීන් හිමිකම් අයිතීන් දෙන ධාරකයන්ගේ ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව වත්කම් ඉහළ යාම. ඒ කියන්නේ අයිතිකරුවන් මැදිහත් වෙනවා කියන්නේ මෙන්න මේ ආකාරයට ජනවාරි 2 වෙනිදා ආකාරයට. අයිතිකරුවෝ මුදල් සපයන විට හිමිකම වැඩි වෙනවා. ඒවා හැර අනිකුත් අවස්ථාවන් වලදී හිමිකමේ වැඩිවීමත් සමග වත්කම් වැඩි වෙනවා නම් අපි කියනවා ඒක මොකද්ද? ආදායම. යනවා එකයි එක ගන්න දෙනවා ආදායමක් එකයි දෙක නම් අතිරේක ප්‍රාර්ථනීය සැපීමක්. ජනවාරි 3 5000ක ලීබඩු මිලදී ගැනීම. ජනවාරි 3 5000ක ලීබඩු මිලදී ගත්තම දැන් ලොග් වෙන ආයෙත් අහනවා කිව්වේ පස්වෙනි ක්‍රම ප්‍රශ්නාංක මෙහෙන් දාන්න 14. ජනවාරි 3 ලීබඩු මිලදී ගන්නවා ව්‍යාපාරයේ මුදල් ගෙවලා. ව්‍යාපාරයේ මුදල් ගෙවලා ලීබඩු මිලදී ගත්තම දිනේ ගන්න 1.3 පහකින් ලීබඩු වත්කම වැඩි වෙනවා. මුදල් ගෙවුවම මුදල් වත්කම පහකින් අඩු වෙනවා. 1.4 1000ක විදුලි බිල ගෙවීම. මුදලෙන් විදුලි බිල ගෙවනවා. වියදම් වැඩි වෙනවා. ආයතනයේ වියදම් වැඩි වුණාම අපි වියදම් තීරුවක් කියලා හිටියනම් දැන් ප්‍රශ්නාංක 9 අපි සාකච්ඡා කරාදී වියදම් තීරුවක් තිබුණා. එතන වියදම් වල වැඩිවීම වියදම් තීරුවේ වැඩිවීමක් වශයෙන් පෙන්වනවා. හැබැයි මෙතන වියදම් තීරුවක් නැහැ. එහෙනම් අපි වියදම ගලපන්න ප්‍රාග්ධනයට. කොහොමද? වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වෙද්දී ප්‍රාග්ධනය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. ඇයි? උපයා ගන්නා 50000ක ආදායම ප්‍රාග්ධනයට මොකද කරන්නේ? එකතු කළා. ඇයි ප්‍රාග්ධන එකතු කරන්නේ? ව්‍යාපාරයේ මුදල් අය කරන්නේ කවුරු වෙනුවෙන්ද? අයිතිකරු වෙනුවෙන්. මිනිස්සු ව්‍යාපාර ආරම්භ කරන්නේ තමන්ගේ පැවැත්මටනේ. එතකොට ව්‍යාපාරයේ බිහි කරන ආදායම් ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ගෙනියන්න පුළුවන්. ව්‍යාපාරය ගලව ගන්න පුළුවන් එළියට. ඒ අනුව මුදල් උපයා ගන්නා විට ආදායම් උපයා ගන්නා විට ඒ ප්‍රාග්ධනයේ වැඩිවීමක් ලෙස ලියන සමීකරණය. එහෙනම් මේ ආදායම වෙනුවෙන් අපි වියදම් කරන්නේ. ආයතනයක් පවත්වා ගනිද්දී පිරිවැයක් කරන්නේ ඇයි? ආදායම උපයන හේතුව මත. එහෙනම් ආදායම ප්‍රාග්ධනයට එකතු වෙනවා නම් ඒ වෙනුවෙන් ගන්න වියදම ප්‍රාග්ධනයේ අඩු වෙන්න ඕන. යනවා වියදම් වැඩි වෙන විට ප්‍රාග්ධනය නම් අඩු කර ගන්න ඕන. හැබැයි සමීකරණයේ මූලික සමීකරණ උනත් විතරයි. ඒ අනුව මම විදුලි වියදම රුපියල් 1000 ප්‍රාග්ධනයෙන් අඩු කළා. මුදලින් ගැඹුරු නිසා මුදල් වත්කම අඩු වෙනවා. ඒක මෙතනින් පෙන්වනවා. බලන්න හැම විටම ඔයාලගේ සමීකරණේ මේ සමාන ලකුණෙන් කියවෙන ප්‍රකාශනය හරිද කියලා. සමහරවගේ උත්තර ආවම එක පැත්තක අඩු වීම තියෙනවා අනිත් පැත්තේ වැඩි වීමක් තියෙනවා. ගැලපෙන්නේ නැහැ. තවත් අය දිත්ත බලපෑම ලියන්නේ කිව්වම එක බලපෑමක් විතරක් ලියනවා. අයිතිකරු මුදල් දුන්නේ කිව්වම මුදල් වල වැඩිවීමක් වශයෙන් කියනවා ඒක විතරයි. ප්‍රාග්ධන වැඩිවීමක් වශයෙන් කියන්නේ නැහැ. එහෙම බෑ. ඔයා ඕනෑම ගණනුවක සිද්දක බලපෑම සමීකරණයට ගන්නා විට හැම විටම සමාන ලකුණු දෙකත් එකතු සමාන වෙන්න ඕන. ඒක චෙක් කරලා බලන්න ඕන. 1.5 50000ක බැංකු ණයක් ලබා ගැනීම. අන්න මුදල් ගන්නවා 50000ක් බැංකුවේ ණයට බලපෑම් දෙකක් සිදු වෙනවා ජනවාරි 5. එකක් තමයි මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් මම මුදල් වත්කමට එකතු කර ගන්නවා 50000. මුදල් ලැබෙන්නේ බැංකුවේ. නමුත් මේ බැංකුවේ මුදල් ලබාගත්තේ ණයට. එහෙනම් බැංකුවත් එක්ක අපි බැඳීමකට ලක් වෙනවා. මේ මුදල් අනාගතයේ බැංකුවට ගෙවන්නම් කියලා. අද ඔයාලට මුදල් ලැබුණා. ඔයා බැඳීමක් ඇති කරගත්ත බැංකුව එක්ක වගකීමක් ඇති කරගත්ත බැංකුවට අනාගතයේ 50000 ගෙවන්නම් කියලා. එයාම වගකීම් වැඩි වෙනවා 50000කින්. ඒක මෙතන පෙන්නනවා. 1.6 10000ක් වටිනා තොගයක් රුපියල් 15000ට සිසුවට විකිණීම.
සිසිරට විකිණීම පුද්ගලයාගේ නමක් දීලා කියනවා භාණ්ඩ විකිණීම. ආයතනයක හෝ පුද්ගලයාගේ නමක් සඳහන් කළ විකිණීමක් කිව්වොත් ඒකේ තේරුම එක ණයට සිදුවන බව දැනගන්න. එහෙනම් ණයට විකිණීමක් මේ තියෙන්නේ. දැන් ඔයාලගේ ගබඩාවෙන් ඔයාලා අඩු වෙනවා කීයක්ද? 10000ක තොගයක්. ඔයාලගේ ගබඩාවේ තියෙන 10000ක තොගයක් තමයි 6 වෙනිදා විකුණන්නේ. ඒ අනුව තොග වත්කම අඩු වෙනවා 10කින්. තොග වත්කමින් අඩු වෙනවා 10ක්. ඒ තොගේ විකුණන්නේ කීයකටද? 15000කට. ණයට. එහෙනම් ණය ගැති වත්කම වැඩි වෙනවා කීයක්ද? 15000. තොගේ අඩු වෙලා ණය ගැති ශේෂය වැඩි වුණා. තොගේ වටිනාකම 10යි ඒක විකුණුවේ 15කට. එතකොට ලාභය එනවා 5000ක්. ලාභය අයිතිකරු ගෙනියන දෙයක්. එකතු කර ගන්න ලාභය ප්‍රාග්ධනයට. මෙන්න එක ක්‍රමයක්. මම 13 වෙනි ගණන හදද්දී තව ක්‍රමයක් කියලා දුන්නා. ඒ ක්‍රමයට මම හදන්නම් ඊළඟ ගණන. ඊළඟ ජනවාරි 7 වෙනිදා තොරතුර. දැන් මේ ඇවිල්ලා ලාභය ගලපපු දෙන්නේ. ජනවාරි 7ක් තියෙනවා මේ වගේම දෙයක්. ඒක මම හදනවා දෙවෙනි ක්‍රමයෙන්. 13 වෙනි ගණන හදද්දී මේ ක්‍රම දෙකම කියලා දුන්නා. 7 වෙනිදා කියනවා 2000ක තොගයක් 5000කට අත්පිට විකිණීම. රුපියල් 2000ක තොගයක්. තොගේ රුපියල් 2000යි. මිල ලකුණු කරනවා රුපියල් 5000ක් ලෙස. දැන් ඔයාලට රුපියල් 5000කට අත්පිට ඒ කියන්නේ මුදලට විකුණලා තියෙන්නේ. එහෙනම් ඔයාලට 5000ක මොකද්ද ලැබෙන්නේ? විකුණුම් ආදායම. ඔයාලගේ විකුණුම් ආදායම 5000. මුදල් රුපියල් ගන්නවා කියන්නේ 5000ක් ඒක ඔයාලගේ ආදායම වෙනවා. හැබැයි මේ ආදායම නිකම්මම ලැබුණ දෙයක්ද නොමිලේ ලැබුණ දෙයක්ද නැහැ. එකපාරව 5000ක් වැඩි වුණාට තවත් පැත්තකින් මොකද උනේ? 2000ක තොගයක් වාට අහිමි වෙනවා. කස්ටමර් කෙනෙක් 2000ක තොගයක් අරන් යන නිසායි වාට 5000ක වටිනාකමක් ගෙවුනේ. එහෙනම් මේ 5000ක විකුණුම් ආදායම වෙනුවෙන් අහිමි වූ තොගේ අපි කියනවා මොකද්ද? විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය. දැන් විකුණුම් පිරිවැය හා විකුණුම් ආදායම අපට පුළුවන් කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න සමීකරණේ. මම මුලින්ම විකුණුම් ආදායම ලියනවා. මුදලට විකුණුම් 5000යි. මුදල් ලැබෙනවා කීයක්ද? 5000ක්. යනවා ජනවාරි 7 මුදල් වක්කමට එකතු කරනවා 5ක්. ඒක ආදායමක්. ආදායමක් නම් ආදායම කාක් ගණයට එකතු කර ගන්නවා. අර තමයි අපේ එන්නේ. හැබැයි මේ ආදායම වලින් අපි දරපු වියදම කීයද? විකුණුම් පිරිවැය කියන වියදමක් 2000ක්. තොගේ අඩු වුණා 2000කින් ඒක වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. ඒ අනුව මම තොගෙන් අඩු කරනවා කීයක්ද? 2000. ඒක වියදමක් වෙනවා කිව්වා. වියදම ප්‍රාර්ථනයෙන් අඩු කරනවා. මොකද දැන් මේ උත්තර දෙකේ තියෙන වෙනස? කලින් ගන්නේ මොකද්ද කලේ? 1.6 තොරතුරු බලන්න 1.6. 1.6 අපි කරන්නේ 10000ක තොගයක් 15000කට ණය විකිණීම වාර්තා කළා. තොගවත්කමෙන් 10ක් අඩු වුණා. ණය ගැතියන්ට 15ක් එකතු වුණා. බිස්නස් එකේ ලාභය 5000 කෙලිම වෙතෙන්ට ගත්තා. මෙතන අපි කරේ මොකද්ද? විකුණන තොගයගේ කලින් වගේම තොගෙන් අඩු කළා. ලැබෙන මුදල මුදල් ශේෂයට එකතු කළා. 2000ක තොගයක් 5000කට අඩු කළාම ලාභය කීයද? 3000යි. ඒ 3000 මෙතන නිරූපණය කරනවා කොහොමද? 5000ක වැඩිවීමක් හා 2000ක අඩුවීමක් වශයෙන්. 2000ක තොගයක් 5කට අලෙවි කළා නම් ලාභය 3000 මෙතන නිරූපණය වෙනවා. එහෙනම් උත්තර දෙකේම වක්කම් පැත්තේ බලපෑම වෙනසක් වෙන්නේ නැහැ. අර හිමිකමට ලාභය හෝ ආදායම විකුණුම් පිරිවැය වෙනම දැක්වීම තමයි පොඩි වෙනසකටපත් වෙන්නේ. හැබැයි 1.6 කරපු ආකාරය කරගෙන ගියා නම් වැඩේ ලිහිසි වාට. 1.7 කරපු ආකාරය කරනවා රූල් දෙකක් පාවිච්චි වෙනවා. ආදායම රූල් එක පෙන්වන්න වියදම තව රූල් එක පෙන්වන්න. 1.8 10000ක තොගයක් ණයට ගැනීම. 10000ක තොගයක් ණයට ගත්තම එක පැත්තකින් ඔයාගේ තොගවත්කම වැඩි වෙනවා. තොගෙට එකතු කර ගන්නවා 10000ක්. ඒක ණයට ගත්තා නම් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 10000ක්. එකයි 9 හිමිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකයේ රුපියල් 1000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. අන්න. අයිතිකරු එයාගේ පෞද්ගලික වියදමක් වෙනුවෙන් ව්‍යාපාරයේ මුදල් පාවිච්චි කරනවා.
ඒ ගනුදෙනුට අපි කියනවා ගැනිලි කියලා. ගැනිලි අයිතිකරු විසින් ගැනීම අපි හඳුනගන්නේ ව්‍යාපාරය කියන සංකල්පයක්. නේද? ව්‍යාපාරය කියන පුද්ගලයා විසින් අයිතිකරු කියන පුද්ගලයාට මුදල් දෙනවා. අයිතිකරු කියන පුද්ගලයාගේ වියදමක් වෙන්නේ. ඒක ව්‍යාපාරයේ වියදමක් වෙන්නේ නැහැ. මොකද අයිතිකරු දැන් වියදමක් වෙනවා කියන්නේ මොකද්ද? වියදමක් වෙන්න නම් ඒක ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන් හෝ ආදායම් උපයන්න දරපු දෙයක් වෙන්න ඕන. වියදමක් ඇති වෙන්නේ ආයතන පවත්වාගෙන යන විට හෝ ආදායම් උපයන විට. ආදායම් උපයන සඳහා අපි දරපු පිළිවෙලක් තමයි වියදමක් වෙන්නේ. දැන් මෙතනදී අයිතිකරුගේ රක්ෂණ වාරිකයේ ආයතන පවත්වාගෙන යනවත් නැත්නම් ආදායම් වැඩි කර ගන්නවත් කරපු දෙයක් නෙමෙයි. ඒක අයිතිකරුගේ පෞද්ගලික වියදමක්. අයිතිකරුගේ පැත්තෙන් වියදමක්. ව්‍යාපාරයේ පැත්තෙන් මොකක්ද ඒක? හිමිකමේ අඩුවීම. ගැනීම. මේ ව්‍යාපාරයේ මුදල් තමයි කැප කරන්නේ. දැන් ඔය ව්‍යාපාරයේ මුදල් වත්කම 1000කින් අඩු වෙනවා. දෙවන බලපෑම ඒක අයිතිකරුගේ ගෙවල් තියෙන ශේෂයේ අඩුවීමක් ලෙස ලියනවා. අවසාන ගනුදෙනුව ජනවාරි 10 බැංකු ණය වාරිකය වූ රුපියල් 6000ක් ගෙවා දැමීම මෙහි පොලිය රුපියල් 2000යි. දන්නවා ණය වාරිකයක් සමන්විත වෙන ආකාරය. අපි බැංකුවට වාරික ගෙවද්දී මෙන්න මේ කොටස් දෙකම ගෙවනවා. එකක් පොලිය අනිත් එක ණය මුදල. يعني අපි ලෝන් එකක් ගත්තම පොලිය ගෙවන්න ඕනනේ. බැංකුව වාරික වශයෙන් අපෙන් අය කරන්නේ පොලිය සහ ලෝන් එකේ කොටසක්. ඒ දෙකටම අපි කියනවා මොකද්ද? වාරිකයක් කියලා. දැන් බැංකුවට ගෙවුව වාරිකය කීයද? රුපියල් 6000. මේ 6000 ඇතුලේ පොලිය දේව කියනවා යද්ද 2000ක්. එහෙනම් අපි ණය වෙනුවෙන් ගෙවන තියෙන්නේ කීයද? 4000. ඔතේරුමයි අවස්ථාව ලියා ගන්න. වාරිකය සමානයි පොලිය එකතු කිරීම ණය මුදල. වාරිකය 6ක් නම් එහි පොලිය 2000ක් නම් ලෝන් එක වෙනුවෙන් ගෙවලා තිනවා කියද්ද 4000ක්. දැන් කොහොමද මේක වාර්තා කරන්නේ? අපි මුදලින් ගෙවනවා කියන්නේ බැංකුවට සම්පූර්ණයෙන් ගෙවන ප්‍රමාණය කීයද? 6000. දැන් එක ප්‍රශ්න අහන්න එපා. සර් වාරිකය 6යි කිව්වම ඒකට පොලිය දෙකක් එකතු කරලා 8ක් කියලා ගන්න බැරිද? ඒ වගේ ප්‍රශ්න අහන්න එපා. මේ මම කියන ක්‍රමයේ විතරයි උත්තරේ දෙන්නේ. වෙන වෙන දේවල් හිතන්න එපා. දැන් හැම දෙයක්ම මට හිතන දේවල් අමතක කරලා මේක ගැන විතරක් හිතන්න. වාරිකයක් කිව්වම එහි ණය මුදල හා පොලිය කියන කොටස් දෙකම අන්තර්ගත වෙනවා. එයාම මුදලින් ගෙවලා දෙනවා කියද්ද 6ක් එක මුදල් වත්කමේ අඩුවීම. ඔන්න අන්තිම ගණනුව මුදල් වත්කමේ අඩුවීමක් වශයෙන් නිරුවා. ජනවාරි 10. මේ 6 ගෙවද්දී පොලිය කියන්නේ අපේ වියදමක් වශයෙන් හඳුන ගන්න දෙයක්. පොලිය කියන්නේ බැංකු ණයට අමතරව අපි ගෙවන කොටසක් නේ. දැන් බැංකු ණයක් ගත්ත අපි කියද්ද රුපියල් 50000. බැංකු ණය 50000ක නිදහස් වෙන 50000ක් ගෙවලා හරියන්නේ නැහැ. ඔයා බැංකුවෙන් ලෝන් එක ගන්නවා 50000කින් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. ඊට අමතරව අපි ගෙවන්න ඕන මොනවද? පොලිය. පොලිය කියන්නේ එහෙනම් මොකක්ද ඔයාට? අමතර වියදමක්. වියදමක් මේ 2000. මේ 4000 කියන්නේ මොකක්ද? වගකීම සඳහා ගෙවන මුදලක්. වගකීමේ අඩුවීම. බැංකු ණය ලබා ගන්නා විට වගකීම් වැඩි වුණා. බැංකු ණය ආපසු ගෙවන විට මොකද වෙන්නේ? වගකීම අඩු වෙන්න ඕන. එහෙනම් මේක වගකීමේ කොටසක්. දැන් ඒක කොහොමද වාර්තා කරන්නේ? 2000යි කියුනේ වියදම. ඒක වියදම් වැඩිවීමක් වශයෙන් හඳුන ගන්නවා. මේ සමීකරණයේදී වියදම් වැඩිවීම කොහොමද ලියන්නේ? මේ සමීකරණයේ ආදායම් හා වියදම් ගලපන්නේ කොහොමද? ප්‍රාග්ධනයට. ආදායම් ලබන විට ප්‍රාග්ධනය වැඩි වුණා. වියදම් ගන්න විට ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් 2000කින් ප්‍රාග්ධනය අඩු කරන්න. ලෝන් එකට ගෙවන ප්‍රමාණය වගකීමෙන් නිදහස් වෙන එක වන්නේ. මාසපතා වගකීමෙන් ටික ටික නිදහස් වෙනවා. කීයකින් මේ වතාව නිදහස් වෙනවද? 4000ක්. එහෙනම් වගකීමෙන් අඩු කරලා පෙන්වන්න 4000ක්. දැන් බලන්න දෙපැත්ත එකතුව සමානද කියලා? අපි කරපු ප්‍රතිඵලය හරියද? වත්කම් වලින් කීයක් අඩු වුණාද? 6ක්. මේ පැත්තෙන් වගකීම් හා හිමික වුණා කියද්ද? ඍණ 2යි ඍණ 4යි 6ක්. හරි. දැන් මොන අපිට පුළුවන් සමීකරණයේ අවසාන එකතුන් අරගෙන ඕන මේක පුළුවන් මම කලින් කියලා දුන්න ආකාරයට ලාභය ගණනය කරන්න. පොඩි වෙලාවක් දෙන්න අඩුපාඩු දේවල් හදා ගන්න. අඩුපාඩු හදාගෙන ඔයා ඉක්මනින් එකතු කරගන්න. අනිකුත් දේවල් එකතු නොකලත් කමන්නේ ප්‍රාග්ධනයේ අවසාන එකතුව ගන්න. ප්‍රාග්ධන කීප අවසාන එකතුව අරගෙන ලාභය ගණනය කරන්න.
ලාභීකරණය කරන්න මම දුන්නා සමීකරණයක්. මම ඒක මේ උඩින් ලියන්නම්. ලාභය හෝ අලාභය සමානයි අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය මේ සමීකරණ ආදේශ කරලා මේ 10 ඇතුළත උපයාගත්ත ලාභය හෝ අලාභය වාට හොයා ගන්න පුළුවන්. දැන් මෙතන අවසන් හිමිකම ගන්න ඕන. අවසන් හිමිකම කියලා අදහස් කරන්නේ ප්‍රාග්ධනය. මේ සමීකරණයට අනුව 80යි 50යි 130යි 140යි 145යි 150යි 150න් අඩු වෙන්න ඕන 3යි 1යි 4ක් 150න් 4ක් ගියාම 146යි නේ. අවසන් හිමිකම 146ක් මම දහස් වලින් කියන්නේ. ආරම්භක හිමිකම කියන්නේ ආරම්භයේ තිබු ප්‍රාග්ධන ශේෂය 80ක්. ගැණිත එකතු කරනවා. ගැණිත කියලා අදහස් කරන අයිතිකරු ගෙනගෙන දේවා. මේ 1.9 අයිතිකරුගේ රක්ෂණ වාරි කියලා ගෙවන්නේ ව්‍යාපාරයේ මුදලින්. ඒක ගැණිත. ඒක එකතු වෙනවා. අඩු වෙන අතිරේක ප්‍රාග්ධනය. අතිරේක ප්‍රාග්ධනය 1.2 තියෙනවානේ. 1.2 අධිකාර විල්සිං රුපියල් 10000ක් ව්‍යාපාර යොදවනවා. ඒක අතිරේක ප්‍රාග්ධන 144යිද? ඕනේ 3යි 5යි 6යි 144යි. අතිරේක ප්‍රාග්ධනය තියෙනවා ජනවාරි 2 හිමිකරු විසින් ව්‍යාපාර මුදල් යොදවීම. අන්න ඒක ආය අඩු කරනවා. 144න් 80ක් ගියාම 64යි 64න් තව 10ක් ගියාම 54යි 1යි 55ක ලාභයක් අපිට මේ කාල පරිච්ඡේදයේ උපයාගත්ත කියලා ලැබෙනවා. හරි. අපි ප්‍රශ්න අංක 15ට. මූල තත්ත්ව ප්‍රකාශයකුත් හදන්න ඕනද කියලා අහනවා. හදමු එහෙනම්. හදමු. තත්ත්ව ප්‍රකාශනය හැදුවොත් අනේ අපි ප්‍රශ්න අංක 15 හදමු එක. ඔයාලට අදගාගේ වත්කම එකතු ගන්නවා මට වත්කම එකතු දැන් මක්කලනේ ගන්න ක්‍රමයක් නැහැ නේ. ප්‍රශ්න අංක 15 තත්ත්ව ප්‍රකාශයක් හදමු. සමහර වහනවා තත්ත්ව ප්‍රකාශය කියලා මේක ඉඳලානේ. හරි හරි. ජනවාරි 2 තත්ත්ව ප්‍රකාශ ජනවාරි 10 තත්ත්ව ප්‍රකාශය හදන්න ඕන. ඒක අපි ප්‍රශ්න අංක ඔයා 14 වෙනි ගාන එක තියාගන්න. දැන් ප්‍රශ්න අංක 15 හදමු. ඔය ටයිම් එක කියවනවා නම් ඇත්තනේ ප්‍රශ්න අංක 14 තත්ත්ව ප්‍රකාශනය හදන්න. තත්ත්ව ප්‍රකාශනය ගැන අවබෝධයක් නැති අය අංක 15 හදනකම් බලන්න ඉන්න. අපේ තත්ත්ව ප්‍රකාශනය යන්නේ රූල් 8ක් විතර. ඒ යට ඉඳ තියලා අපි යමු ප්‍රශ්න අංක 15ට. අංක 15 දී ප්‍රාග්ධනය බාහිර වගකීම් ණයගැති ලීබඩු තොග මුදල් උඩින් රුපියල් 1000 වලින් ආරම්භක ශේෂයන් ලිව්වොත් ණයගැතියන්ගේ තියෙනවා 40ක් ලීබඩු 50ක් තොග 60ක් මුදල් 130ක්
බලන්න එකතුව 130යි හැබැයි 190යි 190යි 90යි 280ක් වත්කම් තියෙනවා 280ක් ඒ 280 සමාන වෙන්න ඕන ප්‍රාග්ධනයේ හා වගකීම් එකතුව මෙතන තියෙනවා වගකීම් 30ක් එහෙනම් 280 හැදෙන්න තව ඕන කීයක්ද 250ක් අන්න එහෙමයි ආරම්භක ප්‍රාග්ධන ශේෂය ගත්තේ සෑම විටම සමීකරණ දෙපැත්ත එකතුව සමාන වෙන්න එක වත්කම් තිබෙන අගයට වගකීම් හා ප්‍රාග්ධන සමාන වෙන්න ඕන වගකීම ඔයා දන්නවා නම් මුළු වත්කම් අගයේ වගකීම අඩු කළා වෙනවා මොකද්ද ප්‍රාග්ධනය හරි අපි වාර්තා කරමු ජනවාරි 1 රුපියල් 40000ක සේවා ආදායමක් ලැබීම ජනවාරි 1 වාර්තා කරනවා 40000ක ආදායමක් ලැබුණ බව ආදායම් මේ සමීකරණයේදී ප්‍රාග්ධනයට එකතු වෙනවා ඒ වගේමයි මේ ආදායම මුදලින් උපයාගත් බව දැනගන්න ඕන. ඒ අනුව මුදල් වත්කමක් වැඩි වෙනවා කියකින්ද 40000කින්. තවත් අය වගකීම් 40ද? අපි මුදල් ප්‍රශ්නාංක 15 හදන්නේ. ප්‍රශ්නාංක 15 වගකීම් 30යි තියෙන්නේ. තවත් අය මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් වගකීම් වල බලපෑමක් නැහැනේ. මේ වීරි ගහනවා. ඒ ගාන සමහර මැද ප්‍රශ්නාංකික දානවා. අනේ මේ වගේ දේවල් කරන්න ඕනේ නැහැ. සමීකරණයේ අදාළ තැන් වල සිදු වූ බලපෑම ප්‍රශ්නාර්ථකයෙන් හෝ බයස් මාර්කයෙන් දක්වලා අනිත් තැන් වල මේ ආකාරයෙන් හිස්තැන් කියන්නේ වෙලාව නාස්ති කරගන්න එපා. විභාගයට ගියාම අපිට වෙලාව කියන දේ ලොකු වටින දෙයක්. තප්පරයක් හරි වට වටිනවා. වෙනත් ගණනක් හදන්න ඒ නිසා අනවශ්‍ය දේවල් පුරුදු ගන්න යන්න එපා. මේක ගන්නවා වගේ හදද්දී. ජනවාරි 2 රුපියල් 50000ක බැංකු ණයක් ලබාගෙන ඉන් 10000ක් හිමිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනයට අරගෙන යනවලු. එහෙනම් අපි මෙතනදී ගණුරු දෙකක් හඳුන ගන්නවා. එකක් තමයි 50000ක බැංකු ණය ලබා ගැනීම. බැංකු ණය අරගෙන ඒකෙන් අයිතිකරු මොකද කරන්නේ? එයාගේ පෞද්ගලික පාවිච්චියට ගැළවි වශයෙන් 10000ක් අත්පත් කරගන්නවා. මම මේක ක්‍රම දෙකකට හදලා පෙන්නන්නම්. මුලින්ම දීර්ඝ ක්‍රමය. ආයතනයේ බැංකු ණයක් ගන්නවා කිව්වනේ. ආයතනයේ බැංකුවෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය කියද 50000. මොනවද ලැබෙන්නේ බැංකුවෙන්? මුදල්. එහෙනම් මම මුදල් වත්කම් වැඩි කර ගන්නවා 50000. බැංකු ණය ගත්ත කියන්නේ අනාගතයේ බැංකුවට අපි 50000 ගෙවන්න ඕන. ආයතනයේ විසින් 50000 ගෙවන්න ඕන බැංකුවට. ඒ ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා බැඳීමක් නැත්නම් වගකීමක් කියලා. ඔන්න පළවෙනි බලපෑම. වගකීම. හැබැයි ආයතනයේ විසින් ණයකාරයෙක් බවට පත් කරලා බැංකුවෙන් 50000ක් ගෙනාවට ඒ 50000ම ආයතනයේ රැඳෙන්න ඉඩ දුන්නේ නැහැ අයිතිකරු. මේ 50000න් අයිතිකරු මොකද කරේ? එයාගේ පාවිච්චියට 10000ක් ගන්නවා. එයාගේ පාවිච්චියට 10000ක් ගන්න එක අපි කියනවා ගැණිලි කියලා. එතකොට මොකද වෙන්නේ? අයිතිකරු ගැණිලි කරාම ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒ වගේමයි ව්‍යාපාර විසින් ගෙවන්න තියෙන ප්‍රාග්ධන ශේෂය අඩු වෙනවා. මොකද මම ඔයාලට කියලා දීලා තියෙනවානේ. ප්‍රාග්ධනය කියලා අදහස් කරන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියලා අදහස් කරන්නේ ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය. ව්‍යාපාරයේ විසින් අයිතිකරුවට ගෙවන්න තියෙන ණය ශේෂය. ඒතකොට අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගත්තම මොකද වෙන්නේ? ගෙවන්න තියෙන ණයගේ පහළ යනවා. මෙන්න දීර්ඝ ක්‍රමය. එකයි දෙක මෙහා වාර්තා කරන්න පුළුවන්. මේක ක්‍රමයක්. කොහොමද? බැංකු ණය ගත්තම වගකීම් වැඩි වුණා, මුදල් වැඩි වුණා. ඒකෙන් 10000ක් අයිතිකරු වරගෙන ගියාම මුදල් අඩු වුණා. හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අඩු වුණා. මේක දැන් මේකේ අවසන් ප්‍රතිඵලය වාර්තා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. අයිතිකරු වරගෙන ගිය දේවල් ප්‍රාග්ධනය අඩු වීමක් වශයෙන් ඉන්නවා. බැඳීමකට ලක් වුණා 50000ක් ව්‍යාපාරයේ විසින් ඒක වගකීම් වල වැඩිවීමක් වෙනවා. 50ක් වැඩි වෙලා 10ක් අඩු වුණා. ඇත්තටම ව්‍යාපාර මුදල් ලැබුණේ කීයද යනුව? 40යි. යනුව දෙවනි ක්‍රමයේදී 40ක් ලියුවා. මේ දෙන්නට වෙනසක් වෙන්නේ මේ ආකාරයෙන්ම ලියනවා. දැන් මේක මම පැහැදිලි කළොත් මෙහෙමයි. බලන්න. වගකීම් 50කින් වැඩි වුණේ
ව්‍යාපාරය තමයි බැංකුවත් එක්ක ගනුදෙනු කරේ. ව්‍යාපාරය තමයි බැංකුවෙන් ලෝන් එක ගත්තේ. කීයක්ද? 50. හැබැයි ව්‍යාපාරයට මුදල් වශයෙන් තියාගන්න පුළුවන් උනේ කීයද? 50. 40. ඉතිරි 50 ඉතිරි 10 අයිතිකරු රැගෙන ගියා. මේ ආකාරයෙන් උත්තරේ පෙන්වන්න පුළුවන්. අලුතෙන් මේ කවුන්ටිං වලට ආපු අයට මේ ආකාරයෙන් උත්තරේ පෙන්වන එක ගැටලුවක් ඇති. මේක පැහැදිලි නැතුව ඇති. මේක පැහැදිලි වෙන ගණන් කීපයක් අපි හදන්න ඕනේ. ඒ නිසා එයාලට වැඩිය හොඳයි අර කලින් කිව් ක්‍රමේ කරන එක. කොහොමද මම ආයෙත් කියලා දෙන්නම්. ලෝන් එක ගන්නවා. ලෝන් එක ගන්න එක වාර්තා කරන්න දන්නවනේ. මෙන්න ලෝන් එක ගත්තා. මුදල් වැඩි වුණා, වල්කීම් වැඩි වුණා. ඒ 50000න් හරි ව්‍යාපාර තියෙන වෙන මුදලකින් හරි රුපියල් 10000ක් අයිතිකරු රැගෙන යනවා. මොකද වෙන්නේ? අයිතිකරු රැගෙන ගියාම මුදල් අඩු වෙනවා. ප්‍රාග්ධනයේ අඩු වෙනවා. හරි. ජනවාරි 3 10000ක ණයට විකුණුම් සිදු කළ අතර එහි විකුණුම් පිරිවැය රුපියල් 8000කි. ණයට විකුණුම් ජනවාරි 3 අපි මෙහෙම කරමු. ණයට විකුණුම් නම් ණය ගැටිය වැඩි වෙනවා කීයකින්ද? 10ක්. මොකද්ද විකුණුම් පිරිවැය කියන්නේ? විකුණුම් පිරිවැය කියන තන අදහස් කරන්නේ විකුණුම් තොගේ වටිනාකම. දැන් 14 වෙනි ගානේ අපි කිව්වේ කොහොමද? 10000ක් වටිනා තොගයක් 15000කට විකිණීම. 10000ක තොගයක් 15000කට විකිණීම කියලා අපි කිව්වා. ඒකම තමයි මේ 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ටිකක් අර වෙනස් කරලා අපිට ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද? ණයට විකුණුම් ආදායම 10000ක්. එහි විකුණුම් පිරිවැය 8000ක්. විකුණුම් පිරිවැය කියලා අදහස් කරන්නේ විකුණු තොගේ වටිනාකම. මේක තව විතර කියමුත් මෙහෙම කියන්න පුළුවන්. 8000ක තොගයක් ණය ගැටියට 10000කට විකිණීම. එහෙනම් විකුණුම් පිරිවැය කියන්නේ මොකද්ද? විකුණු තොගේ වටිනාකම. ඒ අනුව තොගේ අඩු වෙනවා කියද්ද 8000. තොගේ අරගෙන ගියාම අඩු කරුවද තොගේ අඩු වුණා. 8000ක තොගයක් අඩු කරගෙන 10000ක ආදායමක් උපයාගත්තම ලාභය දෙනවා කියද්ද 2000ක් ඒ ලාභය ට්‍රාක් ගණයට එකතු කරගන්නවා. අන්න ඒක තමයි. මේක තමයි. මම කියවනේ මේ වගේ ගණන් අපිට ක්‍රම දෙකකට හදාන්න පුළුවන් කියලා මූලික සමීකරණයේදී. මේ ලාභය එකතු කළා. නැත්තම් මොකද කරන්නේ කොහේ? විකුණුම් ආදායම 10000යි. හැබැයි ණයට. එහෙනම් ණය ගැටිය වැඩි වෙනවා. මුදල් ලැබුණ නැතත් ආදායම වැඩි වෙනවා. මෙන්න ආදායම. මේ ආදායම වලින් දරපු විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන්නේ මුදලින් දරන දෙයක් නෙවෙයි. විකුණුම් පිරිවැය කියන්නේ තොගෙන් අඩු වෙන දෙයක්. තොගෙන් අඩු වෙනවා කියන්නේ 8ක්. ඒක තමයි වියදම වෙන්නේ. තොගේ අඩු කරලා තාක්ෂණ අඩු කරනවා කියන්නේ 8ක්. හරියොත් මේ දේවල් කරන්නේ. තොගෙන් අඩු කළා, ණයගැටියට එකතු කළා. මෙතනදී අපි කලින් මොකද කරේ? ලාභය 2000ක් එකතු කළා. ඉතින් මෙතන වෙන්නේ ඒකයි. 10ක් එකතු කරලා 8ක් අඩුවක් යන ලාභය 2000ක් තමයි මෙතනත් කලපන්න තියෙන්නේ. හරි. ජනවාරි 4 හිමිකරු විසින් සිදු කළ මුදල් ගැනීම රුපියල් 10000ක්. ගැනීම ඔයා දන්නවා. මට බෝඩ් එකේ ඉරවදින නිසා මේවා එක පේලියකට ගන්නවා. නැත්නම් මට බෝඩ් එකේ ඉරවද වෙනවනේ. මෙතනත් එක පේලියකට ගන්නවා. ජනවාරි 4 හිමිකරු මුදල් ගැනීම සිදු කළාම ප්‍රාග්ධනයෙන් 1000ක් අඩු වෙනවා. ඒ වගේම මුදල් වත්කමෙන් 1000ක් අඩු වෙනවා. ජනවාරි 5 ලීබඩු ෂෙය. ෂෙය කියන්නේ වියදම වැඩි වෙන විට ප්‍රාග්ධනය අඩු වෙනවා 2000. වත්කම් ෂෙය වෙනවා නම් ඒක වත්කමෙන් අඩු වෙන්නේ මුදලින් නෙවෙයි ලීබඩු වත්කමෙන් අඩු වෙනවා 2000. අනිත් පැත්තෙන් හිමිකම අඩු වෙනවා 2000. ජනවාරි 6 තොග හානි. තොග හානි කියන්නේ තොගේ විනාශ වෙලා. තොගේ විනාශ වීම කියන්නේ ආදායමක්, අලාභයක්. ආදායමක් නෙවෙයි. අලාභයක් ඒ කියන්නේ වියදමක්. තොග හානි කියන්නේ වියදමක්. හැබැයි තොගෙන් අඩු වෙන්නේ.
ඒ අනුව තොග හානිය රුපියල් 2000 තොග වත්කමෙන් අඩු කරනවා. වියදමක් නම් ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. ජනවාරි 7 සේවක වටුප් රුපියල් 3000ක් ගෙවනවා. සේවක වටුප් ගෙවුවා රුපියල් 3000ක්. වටුප ගෙවන්නේ මුදලින්. වටුප මුදලින් ගෙවන විට මුදල් වත්කම 3000කින් අඩු වෙනවා. ඒ වගේමයි වටුප කියන්නේ වියදමක් නම් ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. 8 5000ක් මුදලින් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුව මත 40000ක ලීබඩු සිංගර් සමාගමෙන් මෙන්න ගත්තා. අපි ටික ටික වාර්තා කරගෙන යමු. පිළිවෙලට වාර්තා කරලා යමු. 8 වෙනිදා අපි මුදල් ගෙවනවා 5000. එහෙනම් මුදල් වත්කම අඩු කරගමු 5000. ලීබඩු ගන්නවා 40000ක. එහෙනම් 8 වෙනිදා ලීබඩු වත්කම වැඩි වෙනවා 40000. මුදලින් ගෙවුවේ 5000යි. ලීබඩු ගත්ත 40000ක. එහෙනම් අපි තව සිංගරයකට ගෙවන්න ඕන 35000. ඒක අපිට වගකීමක්. ගෙවන්න තියෙන ශේෂය වගකීමක්. යන වගකීම වැඩි වෙනවා 35000. බලන්න ප්‍රතිඵලය හරියද කියලා. මේ පැත්තේ 35ක් වැඩි වෙනවා. මේ පැත්තේ 40ක් වැඩි වෙනුට 5ක් අඩු වුණා. ප්‍රතිඵලය 35. ජනවාරි 9 අතිරේක ප්‍රාග්ධනය 50000. අතිරේක ප්‍රාග්ධනය රුපියල් 50000ක්. අතිරේක ප්‍රාග්ධනය වශයෙන් අපිට ලැබෙන්නේ මුදල්. එහෙනම් මුදල් වත්කම 50000කින් වැඩි කරගන්න. ඒ වගේමයි ඒක හිමිකමේ එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ වැඩිවීමක් වශයෙන් සලකන්න. හරි. කලින් ගාන අපිට ගන්න අමතකුණා තත්ත්ව ප්‍රකාශය හදන එක. මේ ගාන අපි තත්ත්ව ප්‍රකාශනය හදනවා. එහෙනම් අපි මේ හැම වටිනාකමක්ම අවසාන අගයේ ගමු. හැම පේලියක්ම එකතු කරන්න. එකසිය 30යි 40යි 170යි 210යි 260යි 260න් අඩු වෙනවා 9ක්. හරි හිමික වෙනවා 324ක්. මම හදනවා දැන් තත්ත්ව ප්‍රකාශනයේ මේ ආයෙත් මතක් කරන ගියසතියෙත් මම කිව්වා සම්පූර්ණ තත්ත්ව ප්‍රකාශනයක ආකෘතිය මම මෙතන හදන්න යන්නේ නැහැ. අපේ වත්කම් පෙරගස්වන ආකාරයක් තියෙනවා. කොමර්ස් එකෙන් ෂෙයා කරන අය දන්නවා ප්‍රවේශිතා පදනම අනුව සහ ව්‍යාපාරේ නම ලියන විදියක් තියෙනවා. ඒ හැම දෙයක්ම මම මෙතන කරන්නේ අවසන් විනු පාඩමත් එක්ක කරමු. අපි දැන් සරල තත්ත්ව ප්‍රකාශනයක් හදමු. ජනවාරි 10 දිනට තත්ත්ව ප්‍රකාශනය. ඒකේ අපි රුපියල් 1000 වලින් උඩින් වත්කම් ටික ලියාගෙන යනවා. ණයගති 50 ලීබඩු අවසන් ශේෂය 88ක් තොගය අවසන් අගයේ තිබෙනවා 50ක් මුදල් අවසන් අගයේ 251ක් එකතුව ගන්න 5යි 10යි 23යි දෙකක් විතරයි 439ක් මේ අගයට සමාන වෙන්න ඕන. දැන් සමාන ලකුණේ මෙපිට ඉන්නවා කියන සමාන වෙන්න ඕන මේ පැත්තේ අගය එකතුව ප්‍රාග්ධනය හා වගකීම්. ඒක නම් මේ තහවුරු කරලා බලන්න. ප්‍රාග්ධනය
324ක් බාහිර වගකීම් 115ක් මේ එකතුවත් 439ක් බවට පත් වෙනවා. හරි. අපි මේ ගන්න ලාභය හෝ අලාභය ගණනය කරමු. මේ ලාභය හෝ අලාභය ගණනය කරනකොට අනිවාර්යයෙන්ම ඔයා සමීකරණය ලියන්න පුරුදු වෙන්න ඕන. සමීකරණ දක්වලා තමයි වටිනාකම් පෙන්වන්නේ නැත්නම් ලකුණු අඩු වෙනවා විභාගෙදී. ලාභය සමානයි දැන් මම සමීකරණ ලියන තව ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලට මම දුන්න ටියුට් එකේ යන්න පිටුවන්ක දෙකට. පිටුවන්ක දෙකේදී මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. පිටුවන්ක දෙක සමෝටම බලන්න බැරි වෙයිනේ. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කියොත් ලොකු වැඩක් කරන්න වෙනවා මට. හරි අපි ඒක ඉස්සරහට කියලා දෙන්න. ඕනේ. අපි කලින් ක්‍රමයටම ඉගෙන ගමු. අවසාන කිවිකම අඩු කිරීම ආරම්භක කිවිකම එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය රුපියල් 1000 වලින් කියලා පෙන්වන්න අවසාන හිමිකම් වශයෙන් ගන්නේ අවසාන ප්‍රාග්ධන අගය අපිට එකතුවට ආව අවසාන අගය දැන් අපේ කට්ටිය අහනවා ජනවාරි 9 ගණන් වල ජනවාරි 10 තත්ත්ව ප්‍රකාශය හැදුවේ මොකද කියලා උපකල්පනය කරලා ජනවාරි 10 ගණන්වත් සිදුුනේ නැහැ කියලා ඕතර අපි වෙන්නේ ප්‍රශ්න අවසාන හිමිකම 324ක් ගත්තා ආරම්භක හිමිකම 250ක් ලැබුණා. ඒක මම සමීකරණය ඉහළින් ගත්ත අගය. ගැණිලි එකතු වෙනවා. ගැණිලි කීයක් තියෙනවද? අයිතිකරු රුපියල් 10000ක් බැංකුවෙන් අරගෙන ගියා. ඒක ගැණිලි. ඊළඟට ආයෙත් ජනවාරි කීයද සිදු වුණා? ගණතුලක් ගැණිලි කිව්වා 4. ජනවාරි 2 බැංකු ණයෙන් රුපියල් 10000ක් රැගෙන ගියා. ජනවාරි 4 මුදල් ගැනීම 1000ක් කියලා කියනවා. එහෙනම් ගැනීම එකතු 11000ක් වශයෙන් ගන්න. අතිරේක ප්‍රාග්ධනය ජනවාරි 9 සිදු වෙනවා. අතිරේක ප්‍රාග්ධනය යෙදවීම 50000ක්. 250යි 50යි 300ක් අඩු වෙනවා. එතකොට 24යි 24යි 5යි ලාභ වෙනවා 35000ක්. හරි. ඔන්න පස්තාංක 15 අපි තත්ත්ව ප්‍රකාශයක් හැදුවා. ඒ ආකාර ප්‍රශ්නාංක 17 තත්ත්ව ප්‍රකාශනය ඔයා හදාගන්න ඉඳ තියාගත්තන. දැන් යමු ප්‍රශ්නාංක 16ට. ප්‍රශ්නාංක 16 මම පොඩි වෙලාවක් දෙන්නම් වඩා හතනියම හදන්න. දැන් හැමෝම ප්‍රශ්නාංක 16 හදන්න උත්සාහ කරන්න.
ඔන්න අපි ආරම්භක ශේෂණ ලියාගත්තා. මේ හදාන්නේ ප්‍රශ්න අංක 16. දැන් පළවෙනි ගල් බෙදුවා. ජනවාරි 1 රුපියල් 40000ක ආදායමක් ලැබෙනවා. ආදායමක් ලැබෙද්දී ඒක ප්‍රාග්ධනයේ වැඩිවීමක් සහ මුදල් ශේෂයේ වැඩිවීමක් ලෙස ලියා ගන්න. ආදායමක් කරහා අපට මුදල් ලැබෙනවා. එයාලා මුදල් වත්කම වැඩි වුණා. අනෙක් අතට ආදායම් වැඩිවීම හිමිකමේ වැඩිවීමක් වශයෙන් මූලික සමීකරණයේදී අපි හඳුනා ගන්නවා. දැන් යමු අපි ජනවාරි 2ට. ජනවාරි 2 අපට කියනවා වගකීම් වලින් රුපියල් 10000ක් ගෙවා දමනවා. ඒ කියන්නේ අපි ගෙවීම ශේෂය තියෙනවා රුපියල් 30000ක්. ඒ 30000 නිදහස් වෙන්න මේ ආයතනයේ මුදල් ගෙවනවා 10000ක්. එහෙනම් ව්‍යාපාරයේ එක පැත්තකින් වගකීම් අඩු වෙනවා. මුදල් ගෙවන්නට වගකීම් අඩු වෙනවා 10000ක්. වගකීම් අඩු වුණේ ඇයි? මුදල් ගෙවුව නිසා. එයාලා මුදල් ශේෂය අඩු කරලා පෙන්වනවා 10000ක්. ජනවාරි 3 රුපියල් 20000ක් මුදලින් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුව මත 40000ක් වටිනා ලී බඩු සිංගර් සමාගමෙන් මෙරට ගත්තා. ඒක තේරුම මුදල් ගෙවා ලබා ගැනීම නෙවෙයි. සිංගර් ආයතනයෙන් මෙරටට අත්පත් කර ගැනීම. කීයක ලී බඩුද ගන්නෙ? 40000ක ලී බඩු. කීයක්ද ගෙවන්නේ? 20000ක්. අපි වාර්තා කරමු. ආයතනයේ ලී බඩු ලැබෙනවා කොහොමද? 40000ක්. එහෙනම් ලී බඩු වත්කම වැඩි වෙනවා 40000ක්. ඒ වෙනුවෙන් අපි දැන් මුදල් ගෙවලා තියෙන්නේ කීයද? 20ක්. මුදල් ශේෂයෙන් අඩු වෙනවා 20ක්. 20ක් ගෙවලා 40කට ලී බඩු ගන්නවා. එහෙනම් අපි සිංගරේට තව ගෙවන්න ඕන තවත් 20000ක්. ඒක අපි ගෙවී යුතු ශේෂයක් වශයෙන් වාර්තා කර ගන්නවා. අපි සිංගරේට ණය වුණානේ 20000ක්. ඒ ණය වුණ ප්‍රමාණය අපේ වගකීම් ප්‍රමාණය වැඩි වෙනවා කීයකින්ද? 20ක්. දැන් මාන ප්‍රතිඵලය සමානද? මෙහි 40ක් වැඩි වෙන විට ආයෙ 20කින් අඩු වුණා. එතකොට ප්‍රතිඵලය මේ පැත්තේ වත්කම වැඩි වීම 20යි, මේ පැත්තේ 20ක් වැඩි වීමක් තියෙනවා සමාන වෙනවා. මේ පැත්තේ ප්‍රතිඵලය. 1.4 1.4 හිමිකරු සිදු කළ බාණ්ඩ ගැනීම. ඔන්න අපිට කලින් වතාවේ මේ වගේ ගැනීම හමු වුණේ නැහැ. මේ වතාවේ අපිට කියනවා බාණ්ඩ ගැනීම සිදු කරා කියලා. ඒ කියන්නේ බඩු තොගයේ කොටසක් එයා රැගෙන යනවා. අයිතිකරු විසින්. එහෙනම් ව්‍යාපාරේ මුදල් අඩු වෙන්නේ නැහැ. අඩු වෙනව මොනවද? බාණ්ඩ ගැනීම නම් තොගවත්කම අඩු වෙනවා. තොගවත්කම අඩු වෙනවා 1000. ගැනීම සිදු කළා නම් ඒ ප්‍රමාණය අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය අඩු වීම. අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය කියන්නේ ප්‍රාග්ධනයේ අඩු වීම. ජනවාරි 5 ගොඩනැගිලි කුලී ලෙස රුපියල් 2000ක් ගෙවීම. අන්න මුදලින් ගෙවනවා රුපියල් 2000ක්. මොකටද? ගොඩනැගිලි කුලිය වශයෙන් ඒක වියදමක්. මුදලින් ගෙවුවා නම් මුදල් වත්කම අඩු වෙනවානේ. අන්න මුදල් වත්කම අඩු වෙනවා 2000. මුදලින් ගෙවන ප්‍රමාණය හරිය පැත්තට වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වීම ප්‍රාග්ධනයේ අඩු වීමක් ලෙස හඳුනා ගන්නවා. 1.6 ලී බඩු ෂය වත්කම අඩුවීමක්. ලී බඩු වත්කමේ අඩුවීමක්. ව්‍යාපාරයේ ලී බඩු පාවිච්චිට තියාගෙන ඉන්නවා රුපියල් 90000ක 50000ක ලී බඩු කලින් තිබුණා 40000ක ලී බඩු මිලදී ගත්තා. මේ ලී බඩු ව්‍යාපාරයේ පාවිච්චි කරන විට ව්‍යාපාරයේ පාවිච්චි කිරීම හරහා අගේ අඩු වෙනවා. ඒ ලී බඩු වල අගේ අඩුවීම වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. ඒක ෂෙයා වීමක් ලෙස අපි පොත්වල කියනවා. ඒකදී වෙන්නේ වත්කමේ අඩුවීමක් හා ප්‍රාග්ධනයේ අඩුවීමක්. වත්කමේ හා ප්‍රාග්ධනයේ අඩුවීමක් ලෙස ලියනවා. ජනවාරි 7 රුපියල් 10000ක රුපියල් 10000ක තොගයක් 12000ක මිලකට ණයට විකිණීම. ක්‍රම දෙකක් තියෙනවනේ. මම ක්‍රම දෙකටම මේක හදලා පෙන්නන්නම්. දැන් ගබඩාවේ තියෙන දරුවනේ 10000ක තොගයක්. ඒක විකුණනවා කීයකටද? 12000කට. එහෙනම් ණය ගැටියන්ගෙන් අපිට අය කරගන්න පුළුවන් 12000ක්. අපි ඒකට කියනවා මොකද්ද? විකුණුම් ආදායම. හැබැයි මේ විකුණුම් ආදායම නිකන් ලැබෙන දෙයක්ද? පිරිවැයක් නොදරා ලැබෙන දෙයක්ද? නැහැ.
ඔයා ණයගැතියගෙන් 12000ක් අය කරගන්න ඉතින් ඔයාට ණයගැතියට දෙන්න වෙනව මොනවද? තොගයක්. කීයක්ද? 10000ක තොගයක්. මේ ආදායම ලබා ගන්න තමයි 10000ක තොගයක් යට ලබා දෙන්නේ. එහෙනම් මේ තොගයට අපි කියනවා ඒ වෙනුවෙන් ගිය විකුණුම් පිරිවැය කියලා. යාළුවා 10000ක තොගය විකුණුම් පිරිවැය වශයෙන් හඳුනා ගන්නවා. උපයා ගන්නා දේ විකුණුම් ආදායම වශයෙන් හඳුනා ගන්නවා. මම ආදායම ලියන්නම්. ඔය ආදායම වාර්තා කරන ආකාරය දන්නවා. එක බලන්න. එක ආදායමක් වාර්තා කළා. කොහොමද? ප්‍රාග්ධනය වැඩි වුණා. මුදල් ලැබෙන නිසා මුදල් වත්කම වැඩි වුණා. හැබැයි මෙතන 1.7 වෙනිද කියන්නේ ණයට විකිණීම. මේ ආදායම ණයට විකුණුම් ආදායම. එහෙනම් අපේ ණය ගැටියෝ වැඩි වෙනවා. එක පැත්තකින් ආදායම වැඩි වෙනවනේ. ආදායම මම ප්‍රාග්ධනයට එකතු කර ගන්නවා 12. ණය ගැටියන්ට එකතු කර ගන්නවා 12. ඔන්න ආදායම. මේ 12000 වාර්තා කරනවා. ඒ වෙනුවෙන් කිය වියදම කීයද? 10000. ඒ 10000 වාර්තා කරන්නේ තොග වත්කමේ අඩුවීමක් සහ වියදමේ වැඩිවීමක් වශයෙන්. වියදම වැඩි වෙන විට ප්‍රාග්ධනය එහෙම නැත්නම් හිමිකම අඩු වුණා. ඔන්න පළවෙනි ක්‍රමය. මේක උත්තරේ ලියා ගන්න. පළවෙනි පේළිය මොකද්ද ලියාගන්න පුතාලා? ප්‍රාග්ධනය වැඩි වෙනවා 12ක්. ණයගැටියෝ වැඩි වෙනවා 12ක්. ඒ ඇවිල්ලා විකුණුම් ආදායම. දෙවෙනි පේළිය ලියා ගන්නවා ඒ ආදායම වෙනුවෙන් දරපු වියදම කොහොමද? තොගවත්කමේ අඩුවීමක් සහ ප්‍රාග්ධන ශේෂයේ අඩුවීමක් ලෙස. ඊළඟට මම මේක ගෙනියනවා තවත් ක්‍රමයකට. 1.7 නැවතත් මම වාර්තා කරනවා දෙවෙනි ක්‍රමයට. විකුණපු තොගේ වටිනාකම තොග වත්කමෙන් අඩු කරනවා 10ක්. එතකොට බිහි වෙන ණයගැටිය වත්කමට එකතු කර ගන්නවා 12ක්. 10ක තොගයක් 12කට අලෙවි කළාම ලාභය 2000යි. ඒ ලාභය 2000 එකතු කර ගන්නවා හිමිකමට. බැංකුව අය කළ චෙක් පොත් ගාස්තුව රුපියල් 1000. බැංකුව අය කළ චෙක් පොත් ගාස්තුව කියන්නේ බැංකුවත් එක්ක අපි ගනුදෙනු කරනවා ජංගම ගිණුම් මගින්. වාරහකට ජංගම ගිණුමක්. ඒ කියන්නේ චෙක් පොත් මගින් ගනුදෙනු කරන ගිණුමක්. වාරට පෙසන් එක නායකසරු ගන්නනවා. ගනුදෙනු කළ හැකි ලියවිලි යටතේ නැත්නම් වාණිජ්‍ය බැංකු පාඩමේදී මම හිතන උගන්වනවා බැංකුවේ ආරම්භ කරන බැංකුවේ ලබා ගන්න පුළුවන් සේවාවක් තමයි ජංගම ගිණුමක් පවත්වා ගැනීම. එතෙන්දී බැංකුවේ අපිට මුද්‍රණය කරපු චෙක් පොත් දෙන්නේ මුදලක් අය කරලා. ඒක අපේ විලමක් වශයෙන් හඳුනා ගන්න ඕන. චෙක් පොතක් වෙනුවෙන් අපි රුපියල් 1000ක් බැංකුවට ගෙවන්න ඕන. අපේ ගිණුමෙන් අඩු කරගන්නේ. ඒක වියදමක්. එහෙනම් පළවෙනි බලපෑම වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන විට වියදම ප්‍රාග්ධනයෙන් අඩු කරන්නේ. ඒ වගේමයි ඒ වෙනුවෙන් බැංකුව මුදල් අය කරාම මුදල් ශේෂයෙන් අඩු කරන්නේ. දන්නවනේ අපේ විෂය නිර්දේශන අනුව වත්කම්වල මුදල් ශේෂය වෙනමත් බැංකු ශේෂය වෙනමත් තියාගන්න අවස්ථාවක් නැහැ. බැංකුවත් එක්ක කරන ගනුදෙනුත් මුදලේ අඩුවීමක් ලෙස එයා ගන්නවා. ජනවාරි 9 ව්‍යාපාරයට ලද විදුලි බිල රුපියල් 12000ක් වූ අතර මෙතෙක් ගෙවා ඇත්තේ 10000ක් පමණි. ව්‍යාපාරයට ලද විදුලි බිල 12000ක්. ඒ කියන්නේ ජනවාරි මාසයට අදාළ බිල රුපියල් 12000ක්. ඔයාලට මතක් වෙනවා පදනමක් උපචිත පදනම. නැත්නම් උපචිත සංකල්පය. ඒකෙන් කියන මොකද්ද? ගෙවුවා හෝ නොගෙවුවා වූ කාල පරිච්ඡේදය දාල් සියලුම වියදම් පොත්වල ලියන්න ඕන. බිල ගෙවුවත් නැතත් ඔයාගේ මාසෙට අදාළයි නම් ඒ බිලේ වටිනාකම වියදමක් ලෙස හඳුනා ගන්න. කීයද? 12000ක්. වියදමක් වැඩි වෙනවා. වියදම වැඩි වෙද්දී ඒක ප්‍රාග්ධනයේ අඩු කරන්න. ඔන්න මම ප්‍රාග්ධනය අඩු කළා කියද්ද 12ක්. හැබැයි මුදලින් ගෙවලා තිනවා කියද්ද 10ක්. ඒක මුදල් ශේෂයෙන් අඩු කරන්න. මුදල් ශේෂයෙන් අඩු කළා 10ක්. තව විදුලි බල මණ්ඩලයට ඔයා ණය ලයිනවා කියද්ද 2000ක්. විදුලි බිල 12000ක්. මුදලින් ගෙවුවේ 10000ක් පමණයි. එයන්ව ගෙවිය යුතු තියෙනවා තව රුපියල් 2000ක්. ඒ ගෙවිය යුතු වගේ අපි වගකීමක් ලෙස හඳුනා ගන්නවා. වගකීම් වැඩි වෙනවා. දැන් බලන්න ප්‍රතිඵල සමාන වෙද්ද? ප්‍රතිඵල සමානව බලන්න. ප්‍රාග්ධනයෙන් 12ක් අඩු වෙන විට ඒ පැත්තෙන්ම 2000ක් මොකද වුනේ? එකතු වුණා.
ඍණ 12 ධන 2 එකතු අවසාන ප්‍රතිඵලය ඍණ 10. ඍණ 10ක් මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා කියලාද? ඍණ 10. ඔන්න මේක වෙනස් ක්‍රමවලට දක්වන්න බෑ. දැන් උත්තර අහලවන්න එපා. මේක 10 වෙනම ලියලා 2 වෙනම ලියන්නද ප්‍රාග්ධනයට එපා. ගෙවුවා මොන ගෙවුවා සම්පූර්ණ විතර 12 ලියන්න. මේ පිළිතුර හැර වෙනත් පිළිතුරු පිළිගත හැකි පිළිතුරු නෙමෙයි. හරි. දැන් මේවා එකතු ගන්න. එකතු අරගෙන ජනවාරි 10 දිනයට මූල තත්ත්ව වාර්තාව පිළිල කරන්න. රුපියල් 1000 වලින් මුලින්ම වත්තා හරි ඔයා තත්ත්ව වාර්තාව හදන්න ලාභයක් ගණනය කරන්න සමීකරණ ප්‍රවේශය අන්න මම ඔයාලට තත්ත්ව ප්‍රකාශය හදලා දුන්නේ ජනවාරි 10 කියලා කිව්වේ ජනවාරි 9 ගානට අවසාන වල පැතුවක් නෑ මම කිව්ව ආකාර තත්ත්ව ප්‍රකාශය වාර්තා කරා වත්කම එකතු 177ක් කර විට ප්‍රාර්ථනීය හා වගකීම් එකතුවත් 177ක් බවට පත් වෙනවා. හරි. මේ ගණනෙත් අපි දැන් ලාභය ගණනය කරමු. ලාභය ගණනය කරද්දී මෙන්න මෙතන මම ආයමත් මට අමතකුණා නේද විකාරත් එක්ක ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න ගැටලුවක් නෑ මම ඒක පස්සේ පහදු කරන්න. අපි මෙන්න මෙහෙම දෙයක් කියනවා. ව්‍යාපාරයේ මූලික සමීකරණ දන්නවනේ. ප්‍රාර්ථනීය වගකීම් අනිත් පැත්තේ වත්කම මම මෙහෙම ලියලා පෙන්නන්නම්. මූලික සමීකරණය වෙන්නේ වත්කම සමානයි ප්‍රාර්ථනා එකතු කිරීම වගකීම්. ආගේ ටියුට් එකේ දෙවනි පිටුවේ ඇති සුද්ධ වත්කම් ගැන. සුද්ධ වත්කම් කියන්නේ මුළු වත්කම් වලින් වගකීම් අඩු කළ පසු වගේ. මේ තස්මා පිටින් තියෙන වගකීම් මගේ සමීකරණය මේ පැත්තට ගෙනාවොත් මට මෙහෙම සමීකරණයක් හදා ගන්න පුළුවන්. වත්කම් අඩු කිරීම වගකීම් සමානයි ප්‍රාග්ධනය. වත්කම් වලින් වගකීම් අඩු කළාම එන්නේ මොකක්ද? ප්‍රාග්ධනය. හරි. වත්කම් වලට මේ පැත්තට ගෙන මේ දකුණු පැත්තට ගෙන වගකීම් පදේ. ඒතර වත්කම් වලින් අඩු වීම ලකුණක් බවට පත් වෙනවා. මේ ධන පදයේ සමාන ලකුණේ මේ පැත්තට ආවම ඍණ පදයක් බවට පත් වෙනවා. වත්කම් වලින් වගකීම් අඩු කළාම මොකද ඉතුරු වෙන්නේ? ප්‍රාග්ධනය. ආයත් ධර්මනේ මෙන්න මේකට කියනවා. වත්කම් වලින් වගකීම් අඩු කළාම වෙන උත්තර අපි කියනවා ශුද්ධ වත්කම් කියලා. මුළු වත්කම් ප්‍රමාණයේ ඒ ව්‍යාපාරයේ වගකීම් අඩු කළාම ඉතුරු වෙන්නේ මොකක්ද? ශුද්ධ වත්කම්. එහෙනම් ශුද්ධ වත්කම් කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය තමයි. මම මේක දෙවෙනි පිටුවේ වාට ටියුට් එකේ දක්වලා ඇති. එහෙනම් අපිට ලාභය ගණනය කරන සමීකරණය ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. එකක් තමයි ඉගෙන ගත්තේ. අවසන් කිමිකම ආරම්භක කිමිකම එකතු කළා කියන්නේ අඩු කළා අතිරේක ප්‍රාග්ධනය. ඒ කිමිකම් ප්‍රවේශය. ඒ කලින් ලාභ සමීකරණය ලිව්වේ කිමිකම් ප්‍රවේශය ආවෝ. විභාගෙදි කියනවා බලන්න පාස් පේපර් පොත අරගෙන නැත්නම් අවුරුදු විභාගෙදි කියනවා සුද්ධ වත්කම් අසුරින් ලාභය ගණනය කරන්න කියලා. සුද්ධ වත්කම් අසුරින්. සුද්ධ වත්කම් කියන්නේ මොකද්ද? වත්කම් වල වගකීම් අඩු කළා වෙන උත්තරේ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනයමයි. එහෙනම් අපි දැන් දෙවනි ප්‍රවේශයෙන් ලාභ ගණනය කරන සමීකරණය ලියමු. සුද්ධ වත්කම් අසුරින්. ඔයාලා උඩින් ලියා ගන්න සුද්ධ වත්කම් ප්‍රවේශය කියලා. සුද්ධ වත්කම් ප්‍රවේශය කියලා උඩින් ලියලා ඊට ලියන්න ලාභය ගණනය කරන ආකාරය. එතෙන්දී අපි පාවිච්චි කරන්නේ අවසන් සුද්ධ වත්කම්. අවසන් සුද්ධ වත්කම්. අර හිමිකම කියන පදය වෙනවල සුද්ධ වත්කම් කියලා ලියුවා. ඒක විතරයි වෙනස් වෙන්නේ. ආරම්භක සුද්ධ වත්කම් එකතු කරනවා ගැණිලි අඩු කරනවා අතිරේක ප්‍රාග්ධනය. කලින් සමීකරණය තමයි වෙනසකට ආවේ අවසන් හිමිකම වෙනුවට අවසන් සුද්ධ වත්කම්. ආරම්භක හිමිකම වෙනුවට ආරම්භක සුද්ධ වත්කම් කියන්නේ. හරි. සංඛ්‍යා ආදේශ කිරීම කලින් වගේමයි. අවසන් සුද්ධ වත්කම් වශයෙන් ගන්න අවසන් ප්‍රාග්ධනය 135. දහස් වලින්
අඩු කිරීම ආරම්භක ශුද්ධ වත්කම් වශයෙන් ආරම්භක ප්‍රාර්ථනය ගන්නවා 110. එකතු කිරීම ගැලීලි. අයිතිකරු රැගෙන යන දේවල් භාණ්ඩ ගැලී ගන්න පුළුවන් පුතා. දැන් මෙතන කියනවා ජනවාරි 4 ගන්න දෙනවා. ජනවාරි 4 කියනවා හිමිකරු සිදු කළ භාණ්ඩ ගැලී රුපියල් 1000. ගැලී ගන්නවා භාණ්ඩ උනත් මුදලින් උනත් කැලණි වශයෙන් අඩු කරන අතිරේක ප්‍රාර්ථනය මේක අතිරේක ප්‍රාර්ථනය නෑනේ. අයිතිකරු සපයනවාද අතිරේක ප්‍රාර්ථනයක් නෑ. ඒ අනුව 135න් 10ක් ගියා මේ 25යි ලාභය 26000 බවට පත් වෙනවා. හරි. මම දැන් ටිකකට මීටින් එක නතර කරනවා. ඔයාලා ආයෙත් පන්තියට ලොග් වෙන්න 10:40ට 10:40ට ලොග් වෙන විට ඔයා ප්‍රශ්න අංක 17ක් සමීකරණ දැක්වීම කරලා තියාගන්න. 10:40ට ලොග් වෙන ඉක්මනින්ම. තත්ත්ව වාර්තාව පිළිවෙල කරන්න කියන්නේ ලාභය හෝ අලාභය පෙන්වන්න නෙවෙයි පුතා. මූල ශක්තිය. මූල තත්ත්ව වාර්තාව කියන්නේ තත්ත්ව විස්තරයම තමයි. තත්ත්ව වාර්තාව තත්ත්ව විස්තරය දෙකම එකයි. තත්ත්ව ප්‍රකාශනය කියලා කියනවා. මූල තත්ත්ව ප්‍රකාශනය. ඒකෙන් කරන්නේ ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම දැක්වීම. ඔව් 17 වෙනි ගාන හදලා තියාගන්න. හරි ප්‍රශ්න එව්ව නැති අය යන්න ගිහිල්ලා තේ බීලා එන්න.